Welcome sadhukarya pavattanu namaskare kiyanna dharma shravana samanta cakkavalesu atra gachantu devata saddhammam munirajasa sunantu sagga mokkadam dhamma savana kalu ayam badanta dhamma savana kalu ayam badanta dhamma savana kalu ayam badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa ගෞරවනීය ජේතවන විහාරාධිපති අවසරයි පූජ්‍ය කැප්පටියාගොඩ ගුණවංශ නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත පින්තුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා අපි කාටත් දුකෙන් මිදෙන මාවතක් දුකෙන් මිදෙන ක්‍රමවේදයක් පෙන්වනවා අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඒ දුකෙන් මිදෙන මාවත පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ඒ දුකෙන් මිදෙන මාවත පිළිබඳව අපිට ධර්මයේ තුල ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ අපේ ජීවිතයේ තුල තියෙන පවත්නා යථාර්ථය අවබෝධ කිරීම තුල. ඒ කියන්නේ ධර්මයේ කියලා අපිට තේරුම් ගන්නට තියෙන්නේ අමුතුවෙන් ජීවිතේට දෙයක් හොයා ගැනීම නෙමෙයි අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය පිළිබඳව තේරුම් ගැනීම. සාමාන්‍ය නුවණකට හසු නොවන නමුත් අපිට වැහිලා තියෙන ඇත්ත ස්වභාවය තේරුම් ගැනීම. එනිසා ඒ යථාර්ථය තේරුම් ගන්නට නම් අපිට අවශ්‍ය වෙන දේ තමයි ප්‍රඥා සම්පත්තිය කියලා කියන්නේ. එනිසා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ උතුම් ප්‍රඥාවන්තයින් සඳහා මිස දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළේ. ඒ ප්‍රඥාවන්ත බව සහ දුෂ්ප්‍රඥ භාවය තීරණය කරන්නේ බාහිරයේ තුල උගත් බව තුල නෙමෙයි පේන දෙයට ඔබෙන් නුවණ පවත්වන්නට පුළුවන්ද කියන ස්වභාවය තුලිනුයි ප්‍රඥ බව සහ දුෂ්ප්‍රඥ බව තීරණය කරන්නේ. ඒ කියන්නේ නුවණැති බව ප්‍රඥාවන්ත බව සහ උගත් බව කියන කාරණා දෙකක්. උගත් බව සහ ප්‍රඥාවන්ත බව දෙකම එකක් වුණොත් උගත් ඇත්තෝ මරාගෙන වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ උගත් බව සහ ප්‍රඥාවන්ත බව කියන්නේ කාරණා දෙකක්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහා ප්‍රඥාවන්තයෙකුගේ ස්වභාවය තමයි සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට එහා දැක්මකින් බැලීම. මුළු සමස්තයක් වූ ලෝකයේ ස්වභාවය තමයි එකම දිශානතියකට යොමු වී පැවැත්ම. ඒ පිළිබඳව දැක්වෙන්නේ අපි හැමෝම වේදනාව අනුව වේදනාව සරණ කොට ජීවත් වෙන ඇතෝ. දුකට අකමැති අපි හැමදාම සැප කියන කාරණාව පසුපස හඹාගෙන යනවා.
ඒකේ ප්‍රතිඵලය තමයි අද දවසේදී අපේ ජීවිතය. ඒ කියන්නේ හැම මොහොතකදීම දුක කියන දේ අපේ ජීවිතයෙන් ඉවත් කරන්නට බලාපොරොත්තු වන අපි සැප කියන දේ ජීවිතේට කොහෙන් හරි කොහොම හරි ලං කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක් වෙනවා. ඒ නිසා අපි ජීවිතයේ හැම දෙයක් තුළම බලාපොරොත්තු වෙනවා දකින්න රූප තුල, ශබ්ද තුල, ගන්ධ රස ස්පර්ශයන් තුල දුක කියන දේ ටිකක් ඉවත් කරලා සැප ලබන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි හැම මොහොතකම උත්සාහවත් වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ දුක ඉවත් කරලා සැප සෙවීම සඳහා අද අපි ජීවත් වෙනවා. පින්තුනි මෙන්න මේ විදිහට ඒකායනේ සැප කරගත්ත නැතිනම් බලාපොරොත්තුව සැප කරගත්ත ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සැප ලබන්නට පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ දුක නැති කරන්නට පුළුවන් ක්‍රමයක් පිළිබඳව පැහැදිලි කළා. ලෝකයා යන ක්‍රමය අනුව දුක කියන දේ නැති කරලා සැප ලබනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැති වග බුදුරජාණන් වහන්සේම අවබෝධ කළා. ඒ නිසා තමයි අපිට දුක නැති කිරීම සඳහා අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමවේදයට වෙනස් වූ පිළිවෙතක් පිළිබඳව අපිට පැහැදිලි කරන්නට යුතුනේ. අපි දෙයකින් දුක එනකොට දුක එන දේ ඉවත් කරලා වෙන දෙයක් තුලින් අපි සැප සතුට දෙක බලාපොරොත්තු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඊට වඩා වෙනස් පිළිවෙතක්. අපි ටිකක් මේ වෙලාවේදී ඒ පිළිවෙත පිළිබඳව නැතිනම් ඒ ක්‍රමය පිළිබඳව අපි ටිකක් උත්සාහවත් වෙමු තේරුම් ගන්නට. පින්තුනේ අපේ ජීවිතය හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේගේම උදාහරණයක් අනුව අපි පැහැදිලි කරගත්තොත් කණුවක ගැට ගහපු බල්ලෙකුගේ උදාහරණයක් ගද්දුල බද්ද කියලා කියනවා. කණුවක ගැට ගහපු බල්ලෙක් ඇවිත්තොත් ඒ කණුව වටාම ඇවිදිනවා. හිඳගත්තොත් කණුව වටාම හිඳ ගන්නවා. ඒ වගේම නිදාගත්තොත් කණුව වටාම තැනක නිදා ගන්නවා. මේ සුනඛයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණුව වටාම වැයදලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ අශෘතවත් පෘථග්ජනයාගේ මනෝභාවය මානසික මට්ටම පංච උපාදානස්කන්ධයකම සැරිසරනවා. හිතුවොත් පංච උපාදානස්කන්ධයක් ගැනම හිතනවා. මෙනෙහි කරන්නේම පංච උපාදානස්කන්ධයක් පිළිබඳව. විඳින්නෙම පංච උපාදානස්කන්ධයක්. ඒ නිසා දැන් අපිට අපේ ජීවිතයේ ස්වභාවය තමයි මේ පංච උපාදානස්කන්ධයක සැරිසරන බව සහ හැසිරෙනකම. අපිට අද තේරුම් ගත යුතු දේ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයක සැරිසරනකම හැසිරෙනකම පිළිබඳවයි අපි තේරුම් ගත යුතු වෙන්නේ. මොකද්ද පින්නතුනි පංච උපාදානස්කන්ධයක් මතයි අපි ජීවත් වෙන්නේ කියලා කිව්වේ. පංච උපාදානස්කන්ධයක් මත ජීවත් වෙනවා කියලා කිව්වේ අපි රූපය අනුව ගිහිල්ලා රූපය අනුව ජීවත් වෙන කමට වේදනාව අනුව ගිහිල්ලා වේදනාව අනුව සංඥාව අනුව සංඛාරය අනුව විඥානය අනුව ගිහිල්ලා ජීවත් වෙන කමට මෙතනදී පොදු ලක්ෂණයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි වේදනාවේ ස්වභාවයත් රූපයේ ස්වභාවය දෙකක් නොවි එකක් ලෙස අපිට හමු වෙන කම. ඒ කියන්නේ අපිට වේදනාව සහ රූපය වස්තුව කියන එක දෙකම එකක් විදිහට හමු වෙන කම තමයි මෙතන ප්‍රධානම ලක්ෂණයක් බවට පත් වෙන්නේ. යම්කිසි දෙයකින් සැප වේදනාවක් එනවා නම් සැප වේදනාව ගෙන එනු ලබන දේ හැටියට අපි දකින්නට පුරුදු වෙලා තියෙන්නේ ඒ බාහිර වස්තුව. ඒ කියන්නේ දරුවා දිහා බලලා අපිට සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට ඒ සුව සොම්නස ඇති කලේ කුමක්ද? බාහිර පවත්නා දරුවා නැමැති රූපය තමයි අපිට සැප සතුට දෙක අරගෙන ආවේ. වේදනාව සහ රූපය දෙකම එකක් කොට අපි දකිනවා. ඒ වගේම සංඥාව සහ රූපය මේ දෙකම එකක් කොට දකිනවා.
හිතනකම අපිට පුළුවන් දරුවා ගැන හිතන්නට හිතනකම සහ රූපය දෙකම එකක් කොට අපි හිතනවා. දරුවා දැනගන්නට පුළුවන්කම තියෙනවා. අපි දරුවා සහ රූපය පිළිබඳව දෙකම එකක් කොට කල්පනා කරනවා. මේ පංච උපාදාන ස්කන්ධයම අපිට අද නියෝජනය කරලා තියෙනවා පුද්ගල භාවයක්. ඒ කියන්නේ දරුවා වූ සත්ව ආත්ම පුද්ගලයේ ලෝකයේ තුල विद्यमान වෙනවා කියන ස්වභාවය. ඒකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. රූපය ආත්මවත් විදිහට දකිනවා. කොහොමද රූපය ආත්මවත් විදිහට දකින්නේ? අපි අවට මේ ආත්මවත් වූ රූප තියෙනවා, ආත්මවත් වූ පුද්ගලයන් ඉන්නවා කියලා අපිට පෙනෙන කමම තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. රූපය ආත්මවත් කොට දකින බව. පිනතුනි මේ රූපය ආත්මවත් කොට දකිනකම කෙලෙසේක ඵලයක්. ඒ කෙලෙසේක ඵලය තමයි අපිට අද අපේ ජීවිතයේ සැප සහ දුක කියන කාරණාව උරුම කරලා දෙන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ හේතුව බවට පත් වෙලා තියෙන්නේ. අපි කියවනේ රූපය ආත්මවත් කොට අපිට ලැබෙනවා කියලා. දැන් ආත්මවත් වූ රූපයට අපිට පුළුවන්කම තියෙනවා සැප සතුට දෙක ගෙනල්ලා දෙන්නට. ඒ කියන්නේ දරුවට පුළුවන්කම තියෙනවා ඔබව සතුටින් තියන්නට. ඒ වගේම දරුවට පුළුවන්කම තියෙනවා ඔබ දුකටපත් කරන්නටත්. එතකොට දුක සහ සතුට කියන එක ගෙනවිත් දෙන එක අද බාර වෙලා තියෙන කොහෙටද? බාහිර රූපයට පුළුවන්කම තියෙනවා අපිව දුකටපත් කරන්නට සතුටටපත් කරන්නට. ඒ විදිහටම තමයි අපි ගත්තොත් අජීවි වස්තුවක් එතකොට කොහොමද ආත්ම සංඥාව උපදවන්නේ කියලා කෙනෙකුට කල්පනා කරන්නට පුළුවන්. අජීවි වස්තුවක් නැතිනම් අපි ගත්තොත් මිල මුදලක් වටිනා වාහනයක් ගයක් දොරක් වගේ දෙයක අපිට කොහොමද පේන රූපයක ආත්ම සංඥාවක් උපදින්නේ කියලා. මොකද ඇතැම් වෙලාවට මේ කරුණු කාරණා පිළිබඳව අපේ අනවබෝධයක් තිබුණොත් මේ තුළ අධර්ම මතවාදයන් නැතම් වෙලාවට වර්ධනය වෙන බවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් ආත්මද නැතිනම් සාරද කියලා අර්ථයක් තියෙනවා. අත්ත කියනකොට සාරවත් අර්ථයෙන් කතා කරනවා කියලා. ඒ වගේම අනාත්ම කියනකොට අනාත්ම නෙමෙයි අසාර විතරයි කියලා කතා කරනවා නේද ලෝකේ. එතකොට අනාත්ම කියන එකට ප්‍රතිවිරුද්ධ වචනේනේ ආත්ම කියලා කියන්නේ. පාලියෙන් ගත්තොත් එහෙම අනාත්ම කියන එකට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අත්ත කියලා කියන්නේ. එතකොට අත්ත කියලා කියන සාමාන්‍ය වචනේ තේරුම එන්නේ ආත්මයි කියන එක. එතකොට දැන් අපි ඕක සාරවත් විදිහට ගත්තොත් නැතිනම් ඕක තර්කයක් විදිහට ඉදිරිපත් කරන්නේ දැන් මිනිස්සෙක් සතෙක් වගේ තැනක නම් ආත්මවත් විදිහට රූපය ගැන කල්පනා කරන්න පුළුවන්. හැබැයි වටාපත කියන තැනක අපි කොහොමද ආත්මයක් විදිහට කල්පනා කරන්නේ කියලා කෙනෙක් තර්ක කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් රූපේනේ ආත්මවත් කොට ගන්නවා කියන්නේ. එතකොට අපි වටාපත ආත්මවත් කොට ගන්නෙ නැහැනේ. මේසේ ආත්මවත් කොට ගන්නෙ නැහැ. එතකොට පින්නතුනි මෙතනදී ආත්ම සංකල්පය අපිට ඇති වෙන්නේ හැම වෙලාවකදීම ප්‍රධාන විදිහටම බාහිර රූපේ පැත්තේ නෙමෙයි. අපි තේරුම් ගත යුතු වෙන දේ තමයි අපිට බාහිර රූප ඇතැම් රූප ආත්ම භාව වශයෙන් අපි අසුරු කරනවා තමයි දරුවා, ගෙවල් දොරවල් මේ වටේ ඉන්න අය ආත්මවත් වූ රූප කියලා අපි කල්පනා කරනවා තමයි. හැබැයි අපිට තියෙන ලොකුම ගැටලුව මේ එළියේ තියෙන රූපය ආත්මවත් කොට හිතනකම නෙමෙයි. එළියේ රූපය තියනවා කියලා ඇති වෙන ලක්ෂණය තුළ ආත්මවත් වූ ස්වභාවයක් Tamange පැත්තෙන් නිෂ්පාදනය වෙන බවක් තියෙනවා. ඒ කියන්නේ මේ හැමදේම විඳින මම එක දිගට ජීවත් වෙන මම පුද්ගල භාවය මේ පැත්තේ හැම වෙලාවකදීම ස්ථාවරත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ ඔබ හෙට දවසේදී ඇවිල්ලා මේ ධර්මාසනයේ මේ ටික බලලා කල්පනා කරනවා ඊයේ තිබුණ ධර්මාසනයේ ඊයේ තිබුණ විදිහටම අදත් තියෙනවා කියලා. ඒකෙන් ඔබ ධර්මාසනය ගැන කතා කරනවා වගේම තවත් කතාවක් කියනවා.
ඒ තමයි ධර්මාසනේ එළියේ තියනවා වගේම ඊයේ තිබුණු ධර්මාසනේ අදත් තියනවා නම් ඊයේ ඉඳලා ධර්මාසනේ දැකපු මම ජීවත් වුණා. එතකොට දැන් මම ජීවත් වුණ බවට සාධකයේ කොහෙන්ද අපිට ඉදිරිපත් උනේ? එළියේ රූපය නිත්‍ය ලෙස පවතිනවා කියන සංකල්පයත් එක්ක නැතිනම් ඒ එළියේ තියනවා කියලා ගත්ත ස්වභාවයත් එක්ක මේ ආත්ම සංකල්පය ඊයේ ඉඳලා එක දිගට ජීවත් වෙන මාව ඇසුරු වෙනවා. එතකොට දැන් අපිට හැම අවස්ථාවකම නොකඩවා ආත්ම සංකල්පේ තමන්ගේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. බාහිර රූපයත් ආත්ම වශයෙන් විтин විට උපාදාන කරලා තියෙනවා. ආධ්‍යාත්මික පැත්ත අපි අනවතරයෙන් අත් නොහැර ආත්ම භාව වශයෙන් අපි කල්පනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේකේ ප්‍රතිඵලය තමයි අපිට ලෝකයේ විඳින්නට පුළුවන් ලෝකයේ ආස්වාද වශයෙන් ගන්නට පුළුවන් මට්ටමේ පුද්ගලයෙක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ඉන්න මට පුළුවන් ලෝකේ සතුටු වෙන්න, ඉන්න මට පුළුවන් ලෝකේ දුක් වෙන්න. ලෝකයට පුළුවන් මේ දේ මට ගෙනල්ලා දෙන්න. මෙන්න මේක තමයි අද අපේ ජීවිතයේ තියෙන ස්වභාවය බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයට පුළුවන්කම තියෙනවා අපිව සතුටින් තියන්නටත්, ලෝකයට පුළුවන්කම තියෙනවා අපිව දුකින් තියන්නටත්. එහෙනම් අපිට මොකක්ද කරන්නට වෙලා තියෙන්නේ? ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්නට ඕනේ. ඇයි? නැත්තම් දුක එනවා. අපි කැමති රූපේ රැක්කේ නැති වුණොත් ඒ රූපේ නැති වෙලා යනවා. නැති වෙලා ගියොත් අපිට දුක එනවා. දුක එන නිසා අපි ඒ රූපය රැක ගන්නවා. අපේ ජීවිතයේ ඕක නෙමෙයිද? හොඳ රූප රකින්නට, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලබන්නට අපි උත්සාහවත් වෙන කමට තමයි අපි ජීවත් වෙනවා කියලා අද කියන්නේ. වෙනතුනේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන ගැටලුවක්. ඒ තමයි වස්තුව සහ දෘෂ්ටිය පිළිබඳව තියෙන අනුභවය. වස්තුව සහ දෘෂ්ටිය පිළිබඳව තියෙන අනුභවය. වස්තුව කියලා කියන්නේ අනාත්ම ධර්මතාවයක්. අපි කතා කළොත් රූපස්කන්ධය කියන ස්වභාවයට කියන අපි වස්තුව කියලා. දෘෂ්ටිය කියලා කියනවා අපි ඒ වස්තුව පිළිබඳව ඇති කරගන්න සංකල්පමය වශයෙන් ඇති කරගන්න එකට කියන අපි දෘෂ්ටිය කියලා. මේ දෙකම එකක් වුණොත් එහෙම ඒකේ ප්‍රතිඵලය අපේ ජීවිතේ වටිනකම් හම්බෙන ලෝකයක් අපිට හම්බ වෙනකම. වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකක් වෙලා පේනකම. දැන් මේ මොකක්ද ඇහුවොත් ඔබ කවුරුත් කියන්නේ මේක වටාපතක් කියලා. මේක වටාපතක් කියන එක ඔබ දැක්කද, ඔබ දැනගත්තද? අපි වටාපත කියන එක දැනගත්තා. දකින්න මට්ටමට කියන්නේ රූපය කියලානේ. රූපය කියන එක කවදාවත් වටාපත ගේන්නේ නැහැ. රූපය ඇතුලේ තිබිලා වටාපත එනවා නම් මේ වටාපත නැතිනම් මේ රූපය දකින්න මේ ගැන කිසිත් නොදන්නා මිනිස්සෙකුටත් මේක දකින්නකොට වටාපත ගැන හැඟීමක් ඇති වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් රූපය දකින්න තැනක අපි තමයි දැනගන්නේ වටාපත කියලා දැනගන්නේ අපි. එතකොට ඒක දැනගත්ත දේ මිසක දැක්ක දේ නෙමෙයි. එතකොට දකින්න ස්වභාවයට ඒ කියන්නේ පාට ටිකට වර්ණ සතහනට අන්න ඒකට කියනවා වස්තුව කියලා. එතකොට ඒක වටාපත මේ සඳහා භාවිත කරන දෙයක්. ඒ පිළිබඳව වටිනකමක් දෙන කමට අපි කියනවා දෘෂ්ටිය කියලා. වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකතු වුණාට පස්සේ ඔබට අද දකින්න පුළුවන් වටාපතක් හම්බ වෙනවා. දැන් ඔබට පුළුවන් දකින්න පුළුවන් වටාපත ගැන කැමති වෙන්න පුළුවන්, එක්ක අකමැති වෙන්න පුළුවන්, නැත්නම් කැමතිත් නොවි අකමැතිත් නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. කැමති වුණොත් ඒකට කියනවා ලෝභය කියලා, අකමැති වුණොත් ඒකට කියනවා ද්වේෂය කියලා. කැමතිත් නොවි අකමැතිත් නොවි ඉන්න උපේක්ෂාවේ මෝහය අනුසය වෙනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේක අරගෙන ගිහිල්ලා අලෝභ ද්වේෂ සමෝසහගතව පූජා කරන්නට. නැතිනම් කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. කොහෙන් ගියත් කුසල් අකුසල් කියන කර්ම සිද්ධ කරගෙන තියෙනවා. එතකොට දැන් අපිට ජීවිතේ මේක වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකක් කරන කම තමයි මෙතන තිබුණු ප්‍රධානම දේ බවට පත් වුනේ. ඒ කියන්නේ
දකින්න පුළුවන් වටාපත ඔබට අල්ලන්න පුළුවන් වෙලා අල්ලන්න පුළුවන් වටාපත දකින්න පුළුවන් වෙලා දකින්න පුළුවන් වටාපත දැනගන්න පුළුවන් වෙලා දැනගන්න පුළුවන් වටාපත දකින්න පුළුවන් වෙලා තම ලෝකේ වටිනකම ගොඩනගලා තියෙන අන්න ওই විදිහට අපි කිව්වොත් ලංකාවේ විදිහට රුපියල් 5000ක නෝට්ටුවක් 5000 නෝට්ටුවේ වටිනකම තියෙන්නේ කොහෙද? කඩදාසි කොලයකට වටිනකමක් හිමිද? කඩදාසි කොලයකට කිසිම වටිනකමක් නැත්තේ නෑ. හැබැයි අපි දකිනවා 5000 නෝට්ටුව වටිනවා කියලා. ලංකා රජයෙන් නිවේදනය කළොත් සියලුම 5000 කොළ අවලංගුයි කියලා තවදුරටත් ඕක වටිනවද? තවදුරටත් වටින්නේ නෑ. වෙනතුනේ කොලේ ඇතුලේ තිබිලා එනවා නම් වටිනකම කාටවත් ඕනේ වෙලාවට වටිනකම දාන්නත් අයින් කරන්නත් පුළුවන්ද? බෑ. කොලේ ඇතුලේ නම් තියෙන කාටවත් ඕන විදිහට බෑ වෙනස් කරන්න. එහෙනම් වටිනකම තිබුණේ කොහෙද? ඒක වටිනවා කියලා ගත්ත කෙනකෙනාගේ දෘෂ්ටිය පැත්තේ මිසක වස්තුව පැත්තේ නෙමෙයි. ඒකයි පුංචිම දරුවෙකුට ඔක දුන්නොත් ඔක කිසිම වටිනාකමක් නැත්තේ නෑ. ඒකේ ඇතුලේ වටිනකම තියෙනවා නම් පුංචිම දරුවටත් ඒක වටිනකම තේරෙන්නට දැනෙන්නට ඕනේ. නමුත් ඒක ඇතුලේ වටිනකම තිබුණේ නැහැ. පිනතුනේ අපි වටිනකම නිසා තමයි දෙක ඇති කරගත්ත විනිශ්චය නිසා තමයි ඒ කෙරෙහි චන්දරාගය ඇති කරගන්නේ. තණ්හා කරන්නේ. ඒ වස්තුව වටින්නේ යම් ප්‍රමාණයකටද ඒ ප්‍රමාණයට අපිට වැදගත් වෙන ප්‍රමාණයට අපි ඒකට චන්දරාගය දෙනවා. ඒකට ඇලෙනවා. ඒකට අපි තණ්හා කරනවා. එතකොට දැන් වැරද්ද තිබුණේ කොතනද? වැරද්ද තිබුණේ වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකයි කියලා හිතන තමන් ළඟ. අපි දරුවට හරිය ආදරය කියලා කියනවානේ. අපි ඇත්තටම ආදරය කරන්නේ දරුවටද කියලා අපි බැලුවොත් අපි පේන රූපයට කවදාවත් කැමති වෙලා නැහැ. පේන රූපේ තුල නම් අපිට දරුකම කියන එක අරගෙන එන්නේ. පිනතුනි දකින හැමෝටම දරුකම දැනෙන්නේ නැහැ. ඇහැට පේන රූපේ තුල ඉඳලා එන දේ නම් දරුකම කියන එක රූපෙටයි තිබෙන ඒ දරුකම කාටත් සාධාරණ වෙන්න ඕනේ රූපේ දකින්න. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒක මට විතරක් දරුව කොට පෙන්වනකම තියෙනවා. රූපය කියන එක අපි කාගේ ළඟටත් එක සමාන ලෙස පේනකොට දරුවා කියලා හිතන්නට පුළුවන් කම තිබුණේ තමන්ගේ මනස පැත්තේ. නැතිනම් ඒ සංකල්පය ඇති කර ගැනීම තිබුණේ තමන්ගේ පැත්තේ. ඒකයි රූපේ දෙකම එකයි කියලා හිතනකොට අපිට පේනවා එළියේ ඉන්න රූපේ දරුවමයි කියලා. දැන් ප්‍රශ්නේ තිබුණේ දරුවා කියලා දැනගන්න කමේ නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ දැනගන්න දේ සහ පේන දේ දෙකම එකයි කියලා හිතන දෘෂ්ටිය. එතකොට අපි ආදරය කරනවා ඇත්තටම පේන දරුවට. ඒ කියන්නේ වස්තුවයි දෘෂ්ටියයි දෙකම එකක් කරගත්ත තැනට අපි ආදරය කරන්න අපි කැමති වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් අපි දරුවට හරි ආදරය කියලා අපි ආදරය කරලා තියෙන දරුවා හදලා දෙන තමන්ගේම මනසේ ස්වභාවයට නෙමෙයිද? අපි ආදරය කරලා තියෙන මේ මානසික ලක්ෂණයට. අපි ආදරය කරලා තියෙන ස්කන්ධ ටිකකට නේ. පංච උපාදානස්කන්ධයකටනේ අපි උපාදාන ඇති කරගන්නේ නේද? දරුවව උපද්දලා දෙන පංච උපාදානස්කන්ධෙටම තමයි අපි ආපහු තණ්හා කරන්නේ. එතකොට මට කියන්නකො තමන් කවුද කියලා? ඒ පංච උපාදානස්කන්ධයම නෙමෙයිද තමන් කියන බවට වැය වෙලා තියෙන්නේ? දරුවව උපද්දවපු දරුවා ගෙනල්ලා දීපු පංච උපාදානස්කන්ධයම තමයි තමන් කියන ස්වභාවයත් නියෝජනය කරලා තියෙන්නේ. තමන් කියලා ස්කන්ධයක් ඇත්තේ නැහැ. මේ පංච උපාදානස්කන්ධයමයි. එතකොට ඒ මොහොතේදී අපි දරුවට ආදරය කිව්වට ඇත්තටම ආදරය කරලා තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටිකට නෙමෙයිද? නැතිනම් තණ්හා කරලා තියෙන තමන් කරගත්ත ස්කන්ධ ටික තමයි. ඔය යථාර්ථයේ නොදන්න කම නිසා අපිට පේන්නේ අපි දරුවට කැමතියි කියලා. හැබැයි අපි කැමති වෙලා තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටිකට. එතකොට මෙතන මේ යථාර්ථයේ තමන් ගැනමයි කැමැත්ත ඇති කරගන්නේ කියන යථා ස්වභාවය නොදන්න කම නිසා අපි මොකද කරන්නේ? එළියේ ඉන්නේ දරුවමයි කියලා තීරණය කරනවා.
එළියේ ඉන්නේ දරුවමයි කියලා තීරණය කරනවා. එතකොට රූපේ වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපිට ගෙනල්ලා දෙන්නේ අර පුංචි කාලේ ඉඳලා හිටපු දරුවා වෙනස් වුණා කියලා. දැන් ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. එතකොට අපිට ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්නට පදනම උනේ හේතුව උනේ අපි ළඟ තිබුණු වැරදි දෘෂ්ටිය, යථාර්ථය නොදන්නාකම. ඒකට අපි කිව්වා චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම කියලා, නැතිනම් අවිද්‍යාව කියලා කිව්වා. මොකද්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක ගැන දන්නේ නැහැ, දුක ඇති වුණ හැටි ගැන දන්නේ නැහැ, දුකේ නැතිවීම ගැන දන්නේ නැහැ, දුක නැති කරගන්න ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. දුක ගැන දන්නේ නැහැ කියලා කිව්වේ දුක්ඛේ අඥානං කියලා කිව්වේ. දුකේ ස්වභාවය පිළිබඳව දන්නේ නැහැ. දුක දන්නේ නැහැ කියලා කිව්වේ දුක්ඛ වේදනාව පිළිබඳව දන්නේ නැහැ කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා ඇතැම් වෙලාවට ඇතැම් භික්ෂුන් වහන්සේලා නැතිනම් ඇතැම් අය දුකෙන් පීඩිත වෙලා මගෙන් ඇවිල්ලා දුක ගැන අහනවා කියලා. දුකෙන් පීඩිත වෙලා මගෙන් ඇවිල්ලා දුක ගැන අහනවා. දුක නැති කරන ක්‍රමය ගැන අහනවා කියලා. එතකොට දැන් දුකෙන් පීඩිත වුණ කෙනාට දුක ගැන නැවත ඇසිය යුතු නෑ. දුක්ඛ වේදනාව දුක නම්. එනිසා දුක්ඛ වේදනාව නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට කතා කරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට ඊට වඩා එහා ගියපු නුවණින් අවබෝධ කරගත යුතු, නුවණින් තේරුම් ගත යුතු දෙයක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට කියන්නේ. එතකොට අපිට ඒ දුක කියන දේ තේරුම් ගන්නට වෙන්නේ ලක්ෂණ ටිකකින් මිසක වෙනත් දෙයකින් නෙමෙයි. දුක කියන දේ තේරුම් ගන්නට වෙන්නේ ලක්ෂණ ටිකකින්. දුක්ඛ වේදනාව දුක නම් ඒක අවබෝධ කරන්නට, ඒක තේරුම් ගන්නට අපිට බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දුක්ඛ වේදනාව දුක නම් ඒක අබුද්ධෝත්පාද කාලෙක ඉන්න අයටත් දුක්ඛ වේදනාව තේරෙනවා. අන්‍යාගමික අයටත් තේරෙනවා. යටත් පිරිසෙන් තිරිසංගත සතෙකු පවා දුක්ඛ වේදනාව කියන එක පිළිබඳව හඳුනනවා, ඔහුටත් දැනෙනවා, ඔහුත් විඳිනවා. ඒක නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ? මේ දුකෙන් පීඩිත වුණ ලෝකෙට දුක නිවීම පිණිස අවබෝධ කරගත යුතු ලෝකේ යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථයට කිව්ව දුක්ඛ ආර්ය සත්‍යයක් කියලා. ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ දුක කියලා කතා කරන්නේ දුක කිව්ව ගමන්ම අපිට හිතෙන්නේ එක්ක කයට දැනෙන දුකක් හරි මනසට දැනෙන දුකක් හරි. මේ දුක නෙමෙයි, දුක්ඛ වේදනාව නෙමෙයි, මේ දුක්ඛ ආර්ය සත්‍ය තුල කතා කරන දුක. එහෙනම් මොකද්ද? දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. දුක ඇති කරන දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ දුක්ඛ ලක්ෂණ ටික ගැන ඕනේ අපි කතා කරන්නට. අපි එක දුක්ඛ ලක්ෂණයක් ගත්තොත් පීලනට්ඨෝ, පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය. පෙළීම අර්ථයක් තියෙනවා. පෙළීම කියලා කියන්නේ මානසික පෙළීම නෙමෙයි, කායික පෙළීමක් නෙමෙයි. මේ පිනතුන් අහලා තියෙන සත්‍යයමකේ කතා කරනකොට කතා කරලා තියෙනවා දුක සහ දුක්ඛ සත්‍ය අතර ඇති වෙනස. කායික දුක සහ මානසික දුක කියන එක දුක්ඛ සත්‍ය නෙමෙයි. කයට දැනෙන දුක සහ මනසට දැනෙන දුක කියන එක දුක්ඛ සත්‍ය වෙන්නේ නැහැ. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියනකොට කායික දුකත් මානසික දුකත් අතහැරලා තවත් දුකක් තියෙනවා නම් ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය. කයට දැනෙන්නේ නැහැ. මනසට දැනෙන්නේ නැහැ. අන්න ඒ දුකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එතකොට ඒ කතා කරලා තියෙන වේදනා මාත්‍රයකින් පමණක් අරගෙන නෙමෙයි. ඒ නිසා දුක්ඛ සත්‍ය ඇති හැම තැනකම දුක නැහැ. දුක තියෙන හැම තැනකම දුක්ඛ සත්‍ය තියෙනවා. ඒ කතා කරපු දුක්ඛ සත්‍ය මොකද්ද? මෙන්න මේ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත දුක්ඛාර්ය සත්‍යය. ඒ තමයි පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය. පීලනාර්ථය කියලා කියන්නේ පෙළීම් අර්ථය, පෙළීමේ ස්වභාව කොට ඇති අර්ථය. පෙළෙනවා කියලා කියන්නේ
හිතේ පෙළීම මානසික පෙළීම නෙමෙයි හේතු ධර්මයන්ගේ ඇති පීලනාර්ථය. හේතු ධර්මයන්ගේ ඇති පෙළෙන ස්වභාවයට කියනවා පීලනාර්ථය කියලා. ඒ කියන්නේ යම්කිසි ඵලයක් උපදවන හේතු ධර්මතාවයන්ට ඕන විදිහට පවතින්නට බෑ නම් හේතු ධර්මතාවයන්ගේ පෙළීමේ ලක්ෂණයක් තියෙනවා. ඇස කියන එක සහ රූපය කියන එක Tamanට ඕන විදිහට පවතින්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඇහැට ඕන විදිහට පුළුවන් ද රූප බලන්න? ඇහැට ඕන විදිහට රූප බලන්න බැහැනේ. අපි දන්නෝනේ ඇහැ කියන එකේ ස්වභාවය පිළිබඳව. ඒ කියන්නේ වර්ණ සටහනක් ඇහැට පතිත වෙනකොටම ඇහි ස්වභාවය තමයි ආලෝකයට පිච්චෙන නැතිනම් බිඳී යන ස්වභාවය. ඒක තමයි ඇහි ස්වභාවය. ඒක එක දිගටම තියාගෙන ඉඳීමේ හැකියාවක් ඇහැට ඇත්තේ නැහැ. ඒ වගේම රූපයට ඇත්තේ නැහැ හැකියාවක්. හැම වෙලෙම ඇහැට පතිත වෙලා තියෙන හැකියාවක් රූපෙට ඇත්තේ නැහැ. එතකොට ඇහැ සහ රූපයේ හැකියාව මොකද්ද? මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන කම. ඒකට කියනවා අහුත්වා සම්භූතං මුත්වා න භවිස්සති. පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒක තමයි ඇස සහ රූපයේ ස්වභාවය. එතකොට මේ හේතු ධර්මතාවයන්ගේ අනිත්‍ය නැතිනම් හේතු ධර්මතාවයන්ගේ පීලනාර්ථය දුක්ඛ ලක්ෂණයක්. ඒක වේදනාවකින් දැනෙන්නේ නැහැ. හේතුවට ඕන විදියට පවතින්නට පුළුවන් කමක් නැහැ. හේතුවේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවය. එතකොට ඵලය ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඵලය නිකම්ම නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා හේතු ධර්මයන්ගේ තියෙන පීලනාර්ථයේ ස්වභාවයට කිව්ව දුක්ඛ ලක්ෂණයක් කියලා. සංකතට්ඨෝ සංකතාර්ථයෙන් දුකයි. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් කරන බව. දැන් ඉස්සෙල්ලා කිව්ව හේතුන්ගේ පීලනාර්ථය, දැන් කියන හේතු නිසා සකස් කරන බව දුක්ඛ ලක්ෂණයක්. ඒ හේතු නිසා සකස් කරා නම් හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. දැන් දුක කියන දේ කතා කළේ මොනතරම් ගැඹුරු තැනක ඉඳලාද? දුක කියන දේ කතා කළේ බොහොම ඊටාම ගැඹුරු සංදර්භයක ඉඳලා. ඒ කියන්නේ දැන් අද සමාජය තුළ ප්‍රශ්නයක් තියෙනවන්නේ අනිත්‍යද හරි කියලා. ඒක කියන්නට උදාහරණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය කියන දේ වැරදි, අනිච්ච හරි. අනිච්ච කියලා කියන්නේ කැමැතිසේ නොවීම කියන අර්ථය අරගෙන. එතකොට දැන් අනිත්‍ය වැරදි කියන්නට ගන්න උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිච්ඡං තං දුක්ඛං. එතකොට දැන් ඕක අරගෙන තර්කයක් නගනවා අනිත්‍ය වෙන හැමදේම දුකයිද? ඔළුව කැක්කුමක් තියෙනවා, ඔළුව කැක්කුම අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. පිළිකාවක් තියෙනවා, පිළිකාව අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. එහෙනම් දැන් ඉස්සෙල්ලා කිව්වා අපි යද නිච්ඡං තං දුක්ඛං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. දැන් එතකොට අනිත්‍ය වෙන හැමදේම දුක වෙලා නෑ ලෝකේ සැප අනිත්‍යත් එහෙනම් තියෙනවා. ඔන්න දැන් අහගෙන ඉන්න එක දැන් හරි අනිත්‍ය එහෙනම් අනිත්‍ය කියන එක ගැලපෙන්නේ මෙහෙම කිව්වොත් කැමැතිසේ නොලැබෙන කැමැතිසේ නොවන හැමදේම දුකයි. දැන් හරිද වැරදිද? දැන් හිතනවා හරි කියලා. ඇයි? කැමැති නැත්තම් හැම දෙයක්ම ඕන දෙයක් මානසික දුකක් අපිට ගෙනල්ලා දෙන්න සුදුසුයි. හැබැයි දැන් මේක අපි බහලා බලන්නට වෙනවා චතුරාර්ය සත්‍ය නැති ධර්ම න්‍යායයට බහලා බලන්න වෙනවා. දැන් අපි දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කළේ. අනිත්‍ය අවබෝධ කිරීම තුළ නිවන විමුක්ති මුඛයක් නම් විමුක්තිය ලැබෙනවා නම් අපිට එන්නට ඕනේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව නුවණක් නෙවෙයි තුළ. එතකොට කායික දුක සහ මානසික දුක ගැන කතා කරනකොට අපි කිව්වා ඒක දුක කියලා, ඒක දුක්ඛ සත්‍ය නෙමෙයි කියලා. දැන් කැමැතිසේ නොවීම නිසා එන දුකක් තියෙනවා නම් ඒ දුක එක්ක මානසික දුකක් එක්ක කායික දුකක්. එහෙම නෙමෙයිද? යමක් අපි කැමැතිසේ වෙන්නේ නැත්නම් කැමැතිසේ නොවීම නිසා එන දුක ඒක මානසික පිළීමක්. එතකොට ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය නෙමෙයි, ඒකට කියන්නේ දුක්ඛ වේදනාවක්, මානසික දුක කියලා. නමුත් මෙතනදී කතා කරන්නේ
ඒ අනිත්‍ය නෙමෙයි කියන්නට ප්‍රධානම අනිත්‍ය නැතිනම් කැමැතිසේ නොවීම කියන අර්ථය නෙමෙයි කියන්නට හේතුව තමයි මේ කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පෙන්වන්නට පුළුවන් දර්ශනයක්. ඒ කියන්නේ අනිත්‍ය ධර්මතාවයක්. අනිත්‍ය ධර්මතාවයක් කියලා කියන්නේ හේතු ටිකක් නිසා ගොඩනගන ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ තමයි අනිත්‍ය කියන වචනේ ගලලා දෙන්නේ. ඇයි හේතු ටික හටගන්න නිරුද්ධ වෙලා යනවා නම් ඒ නිසා හටගන්න ඵලය පුළුවන් ද නිට්ටය වෙලා තියෙන්න? ඒ නිසා හටගන්න ඵලය නිට්ටයව තියෙන්න බෑ. ඵලය නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. එතකොට යදනිච්ඡන් තන් දුක්ඛං කියලා කිව්වේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ අනිත්‍ය හැමදේම නිසා දුක් වේදනාවක් උපදිනවා කියන්න නෙමෙයි. ඒක ගන්න අපිනේ. ගෙවල් කැඩලා බිඳිලා යනකොට අපිට දුක් වේදනාවක් එනවා කියලා හිතන්නේ අපි. දුක් වේදනාවක් එනවා කියන අර්ථය නෙමෙයි බුදුරජාණන් වහන්සේතරදී පැහැදිලි කළේ. යම් ධර්මයක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයේ දුකයි. ඇයි? අනිත්‍යයි කියලා කිව්වේ මොකද්ද? මෙතනින් දුකයි කියලා කිව්වේ දුක්ඛ ආර්ය සත්‍ය. අනිත්‍යයි කියලා කිව්වේ මේ හේතුන්ගේ බිඳී යන ස්වභාවය. හේතු නිසා හටගත්ත ධර්මය. එතකොට ඇස සහ රූපය අනිත්‍ය ධර්මයක් නේ. ඇස අනිත්‍ය ධර්මයක්, රූපය අනිත්‍ය ධර්මයක්. චක්කු විඥානය එහෙනම් නිට්ටය වෙන්න පුළුවන්ද? බෑ. චක්කු විඥානය අනිත්‍යයි. එතකොට දැන් අපිට එතනින් පස්සේ හටගන්න මනෝ විඥාන ආදී ධර්මයන් අනිත්‍යයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නිකම්ම අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ නැති වෙලා යන දෙයක්. එතකොට නැති වෙන යන දෙයක් පිළිබඳව අවබෝධයක් තමයි අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒක දෙයක් වස්තුවක් හැටියට නෙමෙයි ගෙනල්ලා දීලා තියෙන්නේ. පැහැදිලිද කාරණා? ගැඹුරු කතාවක් නේ කිව්වේ. ඒ කියන්නේ ඔළුවේ කැක්කුම කියන උදාහරණෙටම පොඩ්ඩක් ඕක ඇතුළට දාලා බලන්නකෝ. දැන් අපි පැයක් තිස්සේ ඔළුවේ කැක්කුම තිබුණොත් අපි පැයක් තිස්සේ තිබුණ ඔළුවේ කැක්කුම විඳිනවනේ. හැබැයි ඔබ කවදාවත් පැයක් තිස්සේ තිබුණ ඔළුවේ කැක්කුම විඳිනවද මේ මොහොතේදී? බෑ. මේ මොහොතේ ලැබෙන්නේ මේ මොහොතේ කයත් ස්පර්ශයත් නිසා ලැබෙන වේදනාව ලැබෙන ඔබට දුක් වේදනාවක්. ඒක හරියි. පැයකට කලින් තිබුණු වේදනාව මීට තප්පරයකට කලින් තිබුණු වේදනාව දැන් දැනෙන්න පුළුවන්ද? ඒක දැනෙන්න බෑ. එහෙනම් පැයක් තිස්සේ තිබුණු ඔළුව කැක්කුම දැනෙන්නේ කොහෙටද? මේ මොහොතේ කයත් පොට්ටබ්බයත් එකතු වෙන තැනදී ඇති කරගන්න මානසික ස්වභාවය තමයි මට පැයක් තිස්සේ ඔළුව රිදෙනවා කියලා කියනකම. ඒ නිසා තමයි අසෘතුව පුතජන එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා කියලා කිව්වේ. අසෘතුව පුතජනය එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. කයත් ස්පර්ශය නිසා එන වේදනාවක් වෙනවා. පැයක් තිස්සේ ඔළුව කැක්කුම ඒක අතහරින්න බෑ. පැයක් තිස්සේ ඔළුව රිදෙනවා. එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. එතකොට දැන් අපිට පැයක් තිස්සේ ලැබෙන ඔළුවේ කැක්කුම කියන එක සම්පූර්ණම අභූත දෙයක්. ඒ කියන්නේ බොරුව නිසා අපි විඳින දුක. මේ මොහොතේ අපිට ඔළුවේ කැක්කුමක් විඳින්නට නිෂ්පාදනය කරලා දෙන්නට පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුමක් නිෂ්පාදනය කරලා දෙන්නට වැය වුණේ මොකද්ද? නිත්‍ය සංඥාවක් නේ. පැයකට කලින් ඉඳලා හිටපු මම සහ මගේ ඔළුව තියෙනවා මට ඔළුවේ කැක්කුම විඳින්න. හැබැයි යම් කෙනෙකුට නුවණක් ඥාන දර්ශනයක් ඇති වුණොත් කයත් ස්පර්ශයත් නිසා හටගත්ත වේදනාව ඒ මොහොතේ නිරුද්ධයි කියලා. වෙනතුනි කයට ඔළුව තියෙනවද? කයට ඔළුවක් නැහැ, ඔළුවට කයක් නැහැ. ස්පර්ශයට ඔළුවක් නැහැ, ඔළුවට ස්පර්ශයක් නැහැ. තේරුණාද? මේක ටිකක් ගැඹුරු කතාවක්. අපි කය කියලා හිතනකොට අපි හිතාගෙන ඉන්නේ මේ අඩි 5ක 6ක එකක් අපිට තියෙන එක ගැන කතා කරනවා කියලා. නෑ මේ කතා කරන්නේ ඒක නෙමෙයි. කය සහ පොට්ටබ්බේ. කය කතා කරන්නේ ස්පර්ශය ඇති කල්ලි, ස්පර්ශය කතා කරන්නේ කය ඇති කල්ලි. කය නැතුව ස්පර්ශය කතා කරන්නේ, ස්පර්ශය නැතුව කය කතා කරන්නේ නෑ. ඇඟිලි තුඩු දෙක නම් ස්පර්ශය අපේ මුළු කයම කතා කරන්න පුළුවන්කම තියෙන කොතනට සාපේක්ෂවද? ස්පර්ශයට සාපේක්ෂව විතරයි. එහෙම නැතුව අපිට මුළු අඩි 5ක 6ක මේ පේන කය අපි විඳින්නේ නෑ. කය තියනවා කියලා ඔබට දැනෙනවා නම් කය තියෙන බවට දැනෙන්නේ මොකක් නිසාද?
ඒ කයට ස්පර්ශයක් ගැටුණොත් විතරයි. කය තියනවා කියලා ඔබට තේරෙන්නේ කයට ස්පර්ශයක් ගැටුණොත් විතරයි. එහෙම නැතිනම් ඒක දැනෙන්නේ නැහැ කය තියනවා කියලා. ඒ නිසා යම් තැනක කය හට ගන්නවා නම් එතන ස්පර්ශය තියෙනවා. ස්පර්ශය තියෙනවා නම් එතන කය තියෙනවා. ස්පර්ශ වෙනකොට ස්පර්ශය තුල ඔබට දැනෙනවද අඩි 5ක 6ක ඇඟක ස්පර්ශ? ඒක දැනෙන්නේ නැහැ. ගැටෙන බව විතරයි, තද ගතිය විතරයි දැනෙන්නේ. එතකොට ඒ තද ගතියට කිව්වා පොට්ටබ්බේ කියලා. ඒ පොට්ටබ්බේ ගෝචර කරගන්න ආධ්‍යාත්මික පැත්තට කිව්වා කය කියලා. එතකොට ඕකට ඇඟිලි තිබුණේ නැහැනේ. ස්පර්ශය කියන ස්වභාවයට ඇඟිලි තිබෙන්නේ නැහැ. අපි හිතින් හදාගන්න පුළුවන් ස්පර්ශයට ඇඟිල්ලටයි ගැටුනේ කියලා. ඒක හිතින් උපදින දේ මිසක ස්පර්ශ වෙන මාත්‍රේ නෙවෙයි. අන්න ඒ වගේ තැනක් තමයි අපි කතා කළේ ඔළුවේ කැක්කුම ගැන. ඔළුවේ කැක්කුමක් කරන තැනකදී ඇත්තටම කැක්කුම නැහැ. ඔළුවේ කැක්කුමක් කරන තැනකදී ඇත්තටම කැක්කුම නැහැ. මොකද ඒක මනෝවිඤ්ඤාණ පැත්තෙන් හදන එකක්. ඔළුවේ කැක්කුම කියන එක අර වේදනාවම ඒ ධර්මතා ටිකම ඔසවලා මනෝවිඤ්ඤාණය පැත්තෙන් නිර්මාණය කරන දේ මිසක කයත් පොට්ටබ්බයක් තියෙන තැන නෙමෙයි ඒක. කය නොවන තැනක කය උපදවලා විඳින තැනක් ඒක. එතකොට ඒක ටිකක් ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. අපි ටිකක් පස්සට ඇවිල්ලා කතා කරමුකෝ. අපිට එතකොට තේරුම් ගන්න තියෙන දේ තමයි අපි ලෝකයේ තුල අනිත්‍ය කියන ධර්මය ගැන කතා කරනකොට අපි හිතන සීමාව තුළ පේන දෙයක නැති වෙන බව, ඇති දෙයක නැති වෙන බව නෙමෙයි කතා කරන්නේ. ඔළුවේ කැක්කුම නැති වෙන බව නෙමෙයි කතා කරන්නේ. එහෙනම් හේතු ධර්මයන්ගේ බිඳී යන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් අහන්න ගියේ නැහැ මහණෙනි ජේතවනාරාමේ නිට්ටයද අනිත්‍යද? මේ ගස් කොළන් නිට්ටයද අනිත්‍යද කියලා අහන්න ගියේ නැහැ. ඇහුවේ මොකද්ද? මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? රූපේ නිට්ටයද අනිත්‍යද? ඇති දෙයක නැති බව නෙමෙයි ඇහුවේ. ඇස නිට්ටයද අනිත්‍යද? රූපේ නිට්ටයද අනිත්‍යද? එතකොට ඇහැ අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම් ඒ නිසා ගොඩනැගෙන චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. චක්කු විඤ්ඤාණය අසුරු කරගෙන ගොඩනැගෙන මනෝ විඤ්ඤාණය අනිත්‍යයි කියන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දැන් එතකොට මෙතනදී කතා කරලා තියෙන්නේ අපින් අහන්න සුදුසු නෑ පිළිකාව හොඳ වෙන එක දුකද සැපද කියලා අහන්න දෙයක් නෑ. එතකොට මෙතන දැන් තිබිලා තියෙනවනේ දුක්ඛ ලක්ෂණයක්. මොකද්ද දුක්ඛ ලක්ෂණය? හේතු නිසා ගොඩනැගුණු ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය හේතුන්ට පවතින බැරි ස්වභාවය දුක්ඛ ලක්ෂණය. දැන් ඕක දුක් වේදනාවටත් පොදුයි, සැප වේදනාවටත් පොදුයි, උපේක්ෂා වේදනාවටත් පොදුයි. යම් දුක් වේදනාවක් ගෙනාව නම් දෙක එතනටත් මේ හේතු නිසා ගොඩනැගුවා කියන ධර්මයේ පොදුයි. සැප වේදනාවක් ගොඩනැගුවා නම් සැප වේදනාව ඇති කළේ හේතු නිසානේ. එහෙනම් එතනත් දුක්ඛ ලක්ෂණ ටික නැද්ද? එතනත් දුක්ඛ ලක්ෂණේ තියෙනවා. එහෙනම් සැප වේදනාව කියන තැනත් දුකයි, දුක් වේදනාව කියන තැනත් දුකයි, උපේක්ෂා වේදනාව කියන තැනත් දුකයි. ඒ දුක කියන තැන කතා කළේ හේතු නිසා ගොඩනගපු අර්ථය. හේතු නිසා ගොඩනගපු අර්ථයෙන් මිසක වෙනත් අර්ථයකින් නෙමෙයි. හේතු නිසා ගොඩනගපු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. මේකට කියවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව දකිනකොට අපිට සම්පූර්ණම දකින්න පුළුවන්කම තියෙන්නට ඕනේ අපේ ජීවිතයේ ස්වභාවය. ඒ කියන්නේ හැම මොහොතකම ස්කන්ධ ධර්මතාවයේ දුක්ඛ ආර්ය සත්‍ය ලෙස. හේතු නිසානේ සකස් වෙන්නේ. එහෙනම් මේ හේතු නිසා සකස් වෙන හැමදේම දුක්ඛ ආර්ය සත්‍යයෙන් යුක්තයි. කොටින්ම කියනවා නම් රහතන් වහන්සේ කියන තැන සත්‍යමකේ තුල විග්‍රහ කරනවා එතන දුක්ඛාරය සත්‍ය පවත්මක් කියන්නේ. එතකොට දුක නොපවතින්න පුළුවන් මානසික දුක අපි උපදව ගන්න දුක නෑ. ඒ දුක නිරුද්ධ කරලා. හැබැයි හේතු නිසා ගොඩනගෙන ස්කන්ධ ටිකේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකන් දුක්ඛ සත්‍ය ගැන කතා කරන්නේ වෙනවා. එතකොට දැන් දුක්ඛ සත්‍ය ගැන යම් කෙනෙක් අවබෝධ කරනවා නම් ඒ කෙනාට නැති වෙලා තියෙන දෙයක්. මොකක්ද නැති වෙලා තියෙන්නේ? සමුදේ නැති වෙලා. හේතු ටික නැති වෙලා. අපි උත්සාහවත් වෙන්නේ හේතුව නැති කරන්න ගොඩක් වෙලාවට.
තණ්හාව නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි අපි උත්සාහවත් වෙන්නේ. නමුත් මේ ශාසනයේ තණ්හාව නැති කරන්න මඟ පෙන්වන දෙයක්ම නෙමෙයි. ඊට එහාට මඟ පෙන්වන්නේ. තණ්හාව කියනකොටත් අපි ටිකක් වැරදිවට අල්ලගන්න තැනක් තියෙනවා. ඒ තමයි දුක්ඛ සමුදය කියනකොට අපි හිතන්නේ තෘෂ්ණාව කියලා. ඒ කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ තණ්හාව, ලෝභය කියලා කියන්නේ. ලෝභය තමයි සමුදය කියලා අපි හිතන්නේ. නෑ ඒක නෙමෙයි. ඒක අකුසල මූලයක් විතරයි. සමුදයාර සත්‍ය කියන තැනට කුසලයක් අයිති වෙනවා. ඒ කුසලයක් අයිති වෙනවා කියලා කියන්නේ ඒකට කියන්නේ ආයුහනාර්ථය කියලා. ඒකටත් අර දුක්ඛ ලක්ෂණ දුක්ඛ අර්ථ ටික කතා කරනවා වගේම අර්ථයක් තියෙනවා. ඒ තමයි ආයුහනට්ඨෝ කියලා රැස් කරගන්න කම. නැවත නැවත රැස් කරගන්න කම. වටාපත රැස් කරගන්න කම. මොකටද අයිති? සමුදයට. වටාපත රැස් කරගත්තා. ඒ රැස් කරගත්තේ ආපහු වටාපත හදාගන්න පුළුවන්. ඊළඟ දවසේ ඇහැට ගැටෙනකොටම ඔබ දන්නවා මේක වටාපතක් කියලා. හරියට ඔබ මීට කලින් මාව දැකලා නැත්නම් දැන් ඊළඟ දවසේ දකින්නකොටම දන්නවා මේ බණ කියපුවාමදුරු කියලා. එතකොට ඒ වෙලාවේ දකින්න රූපය ඇවිල්ලා බණ කියපුවාමදුරු කියන කතාව කිව්වේ නැහැ. එහෙනම් බණ කියපුවාමදුරු කියන කම ගෙනල්ලා දුන්නේ මොකෙන්ද? ඔබ රැස් කරගත්ත කමෙන්. එතකොට මේ රැස් කරගත්ත දේ එළියේ තියෙන දෙයමයි කියලා හිතන මෝඩකමට කියනවා සමුදය කියලා. ඔය සමුදය කියන එක හැම මොහොතකම හැම වෙලාවකදීම අද අපේ ජීවිතේ යෙදෙනවා. ඒ කියන්නේ මේ ඇති බවට හම් වෙන හැම තැනකම අපිට ඔය සමුදය කියන එක යෙදෙනවා. ඇයි අපි හැමදේම රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි. එක පැත්තකින් තමන්ට රැස් වෙනවා. එක පැත්තකින් තමන්ට අනුව රැස් කරගන්නවා. ඒක බොහෝ සියුම් තැනක් කතා කරන්නේ. එක පැත්තකින් තමන්ට රැස් වෙනවා, තව පැත්තකින් තමන් අනුව රැස් කරගන්නවා. ඒ කියන්නේ එක පැත්තකින් තමන්ට රැස් වෙනවා කියලා කිව්වේ අපි හැම මොහොතකම අර මුලින්ම කතා කරා වගේ එළියේ රූපේ තියෙනවා නම් රූපේ විඳින මම මේ පැත්තේ ඉන්නවා. ශබ්දය අහනවා නම් ශබ්දය අහන මම මේ පැත්තේ ඉන්නවා. ඒ හැම මොහොතකම තමන්ව මේ පැත්තෙන් නිෂ්පාදනය කරනවා. තමන්ට රැස් කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ වස්තුවත් රැස් කරගන්නවා. ඉන්න මට පුළුවන් එළියේ වටාපත දකින්න, ඉන්න මට පුළුවන් එළියේ මේසෙ දකින්න. එතකොට දැන් ඒ අනුව අපි නිමිති අනුනිමිති රැස් කරලා ලෝකයක් නිර්මාණය කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් කැමැති අකමැති බව මේ තුල ගොඩනගන්නට. කැමැති අකමැති බව ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. මේකෙන් සැප වේදනාව කියන දේවල් වෙන් කරන්නට, දුක් වේදනාව කියන දේවල් වෙන් කරන්නට, සැප වේදනාව කියන දේ තියාගෙන දුක් වේදනාව කියන ටික අයින් කරන්නට අද දවසේදී අපි උත්සාහවත් වෙනවා. නැතිනම් අද ජීවත් වෙන තැනට එනකම් අපේ මෝඩකම මොහු පුරා යනවා. පටන් ගත්තේ කොතනින්ද? තමන්ට රැස් කරගන්නවා කියන තැන. ඉස්සෙල්ලා තමන්ට රැස් කරගත්තා. ඊට පස්සේ බාහිර තියෙන දේ තියනවා කියලා ආය රැස් කරගත්තා. ඊට පස්සේ ඒ දේ වටිනවා කියලා වටිනාකමකින් යුක්තව නැවත නැවතත් ඒ දෙයට නැඹුරු වෙනකම අපේ ජීවිතේ ගොඩනගා ගත්තා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද අපි කවුරුත් ඇසුරු කරන ලෝකයේ වටිනාකම තියෙන ලෝකයක්. වටිනාකම තියෙන ලෝකයක් ඇසුරු කරන අපිට ඒකේ යථාර්ථය පේන්නේ හරි මෝඩකමකින් අපි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී මාගන්ධයට උදාහරණයක් දේශනා කරනවා. ජාති අන්ධ මිනිස්සෙකුට, ඒ කියන්නේ උපතින්ම අන්ධ මිනිස්සෙකුට එක සුදු රෙද්දක් ගැන සුදු රෙද්ද කියන එක ඊටාම වටින දෙයක් කියලා අහන්න ලැබෙනවා. මෙයා කල්පනා කරනවා මට සුදු රෙද්දක් ඕනේ, ඒ ඊටාම වටිනකමකින් යුක්ත මේ සුදු රෙද්දක් ඕනේ කියලා. මෙහෙම හිතාගෙන ඉන්න මේ කෙනාට එක මිනිස්සෙක් සුදු රෙද්දක් කියලා රෙද්දක් ගෙනල්ලා දෙනවා. හැබැයි මේක දැලි කුණු තෙල් පිච්ච රෙද්දක්. මේ රෙද්ද දීලා කියනවා මේ ජාති අන්ධ මිනිස්සයාට මේක තමයි මේ ලෝකයේ කතා කරන පිරිසිදු වටිනා සුදු පාට වස්ත්‍රය කියලා. දැන් මේ ජාති අන්ධ මිනිස්සයා ඊටාම සතුටින් ජීවත් වෙනවා.
තමන්ට ලෝකේ වටිනා සුදු රෙද්ද ලැබිලා තියෙනවා. ඒ නිසා බොහොම සතුටින් ජීවත් වෙනවා. මෙයා ගිහිල්ලා තමන්ගේ ඥාතීන්ට මිත්‍රයන්ට කියනවා මට ලෝකේ තියෙන වටිනාම සුදු රෙද්දක් හම්බෙලා තියෙනවා. මේ බලන්න මම පොරෝගින් ඉන්නේ ඒ වටිනාම සුදු රෙද්ද කියලා. මේ ඥාතීන්ට අනුකම්පාවක් ඇති වෙන මේ පුද්ගලයා පිළිබඳව ඥාතීන් මොකද කරන්නේ? දක්ෂ වෛද්‍යවරයෙක් ගෙන්නලා මේ කෙනාට ඇස් ලබා දෙන්නට බෙහෙත් කරන්නට උත්සාහවත් වෙනවා. අර දක්ෂ වෛද්‍යවරයා ඇවිල්ලා මේ පුද්ගලයාට බෙහෙත් කරනවා. නොයෙක් විදිහේ බෙහෙත් කර්ම වලින් බෙහෙත් කරනවා. ටික දවසක් බෙහෙත් කරනකොට මොහොත පෙනීම ලැබෙනවා. පෙනීම ලැබෙනකොට ඔහු දකින්න සුදු පාට කියන්නේ මොකක්ද කියලා. ඔහු දකින්න තමාගේ වස්ත්‍රය පිළිබඳව. දැන් තමාගේ වස්ත්‍රය පිළිබඳව යම් ඇලීමක් තිබුණා නම් ඒ ඇලීමට මොකද වෙන්නේ? අමුතුවෙන් නැති කරන්න ඕනේ. ඒක නැති කරන්න අවශ්‍ය නැහැ නිකම්ම නැති ඉවරයි. ඒ වගේම මේක වටිනා වස්ත්‍රයක් ලෙස පෙන්නපු කෙනාගෙන මොකද හිතෙන්නේ? ගන්න පුළුවන් නම් ගන්න. වටිනවා කියලා දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයක් පොරවල මෙච්චර කාලයක් තමන් ආඩම්බරෙන් තිබ්බ එක ගැන අර මිනිස්සුන්ට ගහන්න පුළුවන් නම් ගහන්න හිතනවා. ඇයි ලෝකේ ගොඩක් අය ළඟට ගිහිල්ලා කිව්වනේ මේ වටිනා වස්ත්‍රයක් මේක ඉතාම වටිනවා මම සුදු පාට වස්ත්‍රයක් මට ලැබුණා කියලා. මෙන්න මේ වගේ තමයි අද අපේ ජීවිතෙත්. ජාත්‍යන්ත මිනිස්සෙක් වගේ අපේ ජීවිතෙත් අපි පුරුදු කරගෙන තියෙන එක දෙයක්. ඒ තමයි මනස විසින් සකස් කරලා දෙන මනස විසින් වටිනකමක් පෙන්වන දේ ඇති වටිනාකම අනුව ඇලෙන්නට අපි පුරුදු වෙලා තියෙනවා. මනස විසින් හදලා දීලා තියෙනවා අපිට ලෝකේ වටිනවා කියලා. ඒ වටින ලෝකේ අපි වටිනකම අරගෙන අපි සැප දුක් විඳින්නට පුරුදු වෙලා තියෙනවා. මම ඔකට කියන්නේ චිත්‍රපටියක් බලනවා වගේ කියලා. කවුරුත් චිත්‍රපටි බලලා තියෙනවද? ටෙලිනාට්‍ය හෝ ඔයගොල්ලෝ දුක්ඛදායක ජවනිකාවක් බලනකොට දුක හිතලා ඇලිලත් ඇතිනේ. එතකොට අපි දුක්ඛදායක ජවනිකාවක් දිහා බලාගෙන දුක හිතන තැනක අඬන තැනක ඔක රඟපාපු කෙනෙක් බලාගෙන හිටියොත් එයාත් අපි විදිහට අඬන්නේ නැහැ. එයා දුක් වෙනවද? නැහැ. ඒ දුක් වෙන්නේ නැහැ. එයා දන්නවා එතන උනේ යථාර්ථය මොකද්ද කියලා. එයාට මතක් වෙයි රඟපාපු වෙලාවේ ඒගොල්ලෝ hina වෙවි සතුටින් ඒක රඟපාපු හැටි. එයාට පෙනේ එතන වෙච්ච සිදුවීම මේක දිහා බලාගෙන ඉන්නකොට. පෙනීම වෙනස්ද? නෑ, පෙනීම එකයි. පෙනීම එකක් වුණාට දර්ශනය දෙකක්. අපි අඳනකොට එයා දන්නේ. පිනතුනේ අන්න ඒ වගේ තමයි. අපි අද දවසේදී දුක්ඛදායක ජවනිකාව අස්සේ ජීවත් වෙන අය වගේ. යථාර්ථයේ දන්නේ නැතිකම නිසා අපි චරිත අස්සේ ජීවත් වෙන්නේ. ඒ නිසා අද අපිට අම්මා තාත්තා ඇත්ත වෙලා, දූ දරුවෝ ඇත්ත වෙලා, ඊවල් දරුවල් ඇත්ත වෙලා මේ වටිනා ලෝකයක් අපිට හදලා දීලා තියෙනවා. ඒ හදලා දීපු ලෝකයේ වටිනකම අනුව අපි ඇලෙනකම, බැඳෙනකම, ගැටෙනකම අද ඇති කරගෙන තියෙනවා. දෙයක් අපෙන් ඉවත් වෙලා යනකොට අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා මෙච්චර වටින වස්තුවක් නැති වෙලා කියලා. අපි දන්නේ නැහැ ওই වස්තුව වටිනවා කියලා පෙන්වන්නේ මේ පැත්තෙන්මයි. ඔක දැන් නැති වුණා කියන එකක් පෙන්වන්නේ මේ පැත්තෙන්මයි කියලා අපි දන්නේ නැහැ. අපි හරියට අර රංගපාපු අවස්ථාවේ වෙච්ච සිද්ධිය හිතා ගන්නවත් බැරුව අඬන කෙනා වගේ. එතන තිබුණු යථාර්ථයේ හීනකින්වත් දැක්කේ හරියට ಜಾති අන්ධ කෙනා තව කෙනෙක් ළඟට ගිහිල්ලා හරි උජාරුවට කතා කරනවා වගේ. මං ඇඳගෙන ඉන්න වස්ත්‍රය මෙච්චර වටින සුදු පාට තනි සුදු වස්ත්‍රයක් කියලා කතා කරනවා. ඔක කිසි ප්‍රශ්නයක් නෑ. තවත් අන්ධයෙක් ළඟට ගිහිල්ලා කියනවා. තවත් අන්ධයෙක් ළඟට ගිහිල්ලා කියනකන් ಜಾති අන්ධ මිනිස්සයාට කිසි ප්‍රශ්නයක් නෑ. ඇත්තද කියලා අහන එක විතරයි තියෙන්නේ. කවදා හරි දවසක ඇස්පේන කෙනෙක් ළඟට ගිහිල්ලා ඔය කතාව කිව්වොත් අන්නේදාට ඇස්පේන කෙනාට කොහොම හිතෙයිද? මොනතරම් අනුකම්පාවක් ඇති වේද? පිනතුනි බුදුරජාණන් වහන්සේට අපි ගැන ඇති වුණේ අන්නේ වගේ අනුකම්පාවක්. ලෝකේ වෙන මොකක්වත් නෙමෙයි අපි ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ සංකල්පයක්. සංස්කාරයක්.
වරදව ගන්න එපා මේකෙන් කියන්නේ ඔක්කොම හිතේ කියලා නෙමෙයි. ගොඩක් දෙනෙක් මේක කිව්වහම වරදවට ගන්නවා මේ ඔක්කොම හිතේ කියන කියලා. මේ ඔක්කොම හිතේ කියන කතාව නෙමෙයි කියන්නේ. බාහිර ප්‍රත්‍ය මොකක්වත් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එළියේ හේතු ටික ඇති තැනක අනාත්ම ධර්මතාවයක් ඇති තැනක ආත්ම සංකල්පිකුනේ අපි විඳින්නේ. අපිට පේන රූපය හටගෙන නිරුද්ධ වෙන රූපේ නිරුද්ධ වෙන රූපේ බවටපත් නොවි පුද්ගලයෙක්ම වෙලා අම්මම වෙලා තාත්තම වෙලා දරුවම වෙලා ඒ දරුවත් අපිට දවසක් දෙකක් ජීවත් වෙච්ච දරුවෙක් නෙමෙයි. පුංචි කාලේ ඉඳලා අපි දන්න අපි හදාගත්ත අපේම කෙනා වෙලා. අපි දන්නේ නැහැ පින්නතුනේ අපි සංස්කාරයක් ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ කියලා. සංස්කාරයක් ඇත්ත කරගෙන කියලා කියන්නේ ඔබ පොළවේ පය ගහලා කිව්වත් මම දරුවටමයි ආදරේ කියලා. ඔබ ඇත්තටම ආදරේ කරන්නේ ඔබ පිළිගත්තද නැතද? Tamanටමයි. Taman කරගත්ත සංස්කාරයකටමයි. ඇයි? Tamanගේ හිත පැත්තෙන් ওই රූපේ දරුවකට පෙන්වන්න නැත්නම් පින්නතුනේ ඔබ කවදාවත් ওই රූපෙට ආදරේ කරන්නේ නැහැ. ඩිමෙන්ෂියා කියලා රෝගයක් තියෙනවානේ. මතකේ නැති වෙලා යන එක. මතකේ නැති වෙලා ගිහිල්ලා පේන රූපේ දරුවා කියලා Tamanට Tamanගේ දරුවා අඳුර ගන්න බැරි මට්ටමට මතකේ නැති වෙලා ගියොත්. තවදුරටත් ඔබ ආදරේ කරයිද ওই රූපෙට? තවදුරටත් ආදරේ කරන්නේ. ওই රූපේ නැති වුණොත් ඔබ අඬයිද දරුවා නැති වුණා කියලා? ඔබ අඬන්න ලෑස්ති නැහැ. පින්තුනේ ඇයි දරුකම වෙනස් වෙලාද? දරුකම වෙනස් වෙලා නැහැ. වෙනස් වුණේ කොහෙද? සංකල්පය වෙනස් වුණා. එහෙනම් අපි දරුවට ආදරේ කියලා කිව්වේ රූපෙට ආදරේ කියන කමද? ඒ රූපේ දරුවකට පෙන්වන සංකල්පෙට ආදරේ කියන කමද? අපි සංකල්පෙට ආදරේ කරේ. ලෝකේ හැමදාම අපි ආදරේ කළේ දෙන්න. අපි අන්ධයෝ ගොඩක් එකට ඉන්නකොට ප්‍රශ්නයක් තිබුණේ නැහැ සුදුරෙද්ද ගැන. ඒ වගේ එකම අවිද්‍යාවෙන් යුක්ත ලෝකයකට කිසිම ගැටලුවක් නැහැ. ඒ මේ ටික ඔක්කොම එකට ගැලපිලා යනවා. ඇත්තද කියන එක විතරයි තියෙන්නේ. පිනතුනේ මේක යථාර්ථයේ ඊට වඩා අහසට පොළොව වගේ දෙයක්. ඒ තමයි අපි කවදාවත් මනෝවිඤ්ඤාණය කියන මේ ටැංකිය ඇතුලේ එක දශමයක්වත් එළියට ගිහිල්ලා නැතිකම. එක දශමයක්වත් එළියට ගිහිල්ලා නැහැ. අපි මේකෙන්ම හදලා දෙන දේ විඳලා තියෙනවා. යම් කිසි දවසක ඇත්තෙක් බවට අපිපත් වුණොත් ඇත්තෙක් බවට අපිපත් වුණොත් අර මිනිස්සයාට ගහන්න හිතුණානේ අපිට. එතකොට මේ සංකාරය ඇත්ත කරලා දීපු විඥාණයට නැතිනම් මේ සංකාරය ඇත්ත කරලා දීපු හිතට මොනතරම් දෙයක් හිතේද කරන්න අපිට. අන්න ඒ නිසා තමයි සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා කියන්නේ. මේ සංකාරය ඇත්ත කරගත්තකම පිළිකුල් කරනවා, ලැජ්ජිත වෙනවා, ඒකෙන් පීඩාවටපත් වෙන ස්වභාවයක් තියෙනවා. එනේ ලෝකේ ස්වභාවයට දකින්න පුළුවන්කම තියෙනවා. කවුරු සංස්කාරයක් ඇත්ත කරගෙන කරන සෙල්ලම දිහා බලන්න ඉන්න පුළුවන්කම තියෙනවා. එදාට අපිට අර චිත්‍රපටියේ රඟපාපු කෙනා වගේ අපිට දුක් නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. එයි චිත්‍රපටියක් කියන එක රඟපාලා ඉවරයි. රූගත කරලා ඉවර වෙලා සංස්කරණය කරපු දෙයක් තමයි චිත්‍රපටිය කියලා කියන්නේ. වෙනතුනේ අපි දකින්නේ රූගත කරලා ඉවර වෙලා සංස්කරණය කරගත්ත දෙයක් සංස්කරණය කරලා ඉවරයි ඒක. චිත්‍රපටියක් අපි දකින්නේ. ඇයි රූගත කරලා ඉවරයි කියලා කියන්නේ? ඒක කලින් සකස් කරලා ඉවරයි. වටාපත ඔබට කලින් සකස් කරලා ඉවරයි. මේ මොහොතේ පේන්නේ පාට ටික විතරයි. පෙනීම කාටත් සමානයි. සමාන තැනක ඔබ වටාපතක් විඳිනවා. රහතන් වහන්සේට පාට ටික වර්ණ සටහන තනින් ඉවර වෙලා තියෙනවා. ඔබ වටාපතක් විඳිනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර දුක්ඛදායක ජවනිකාවේ අපි අඳන තැනක රඟපාපු කෙනෙක් බලන් ඉන්නවා වගේ. එයා එතන යථාර්ථය දකිනවා. මොකද්ද රඟපාලා ඉවරයි. මේක අනිත්‍ය වෙලා ඉවරයි. පේන රූපේ නැති වෙලා ඉවරයි. ඒ වගේම අතීත වටාපත කියලා අපි යම් දෙයක් ගැන කල්පනා කරනවා නම් ඒකත් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. ඒතන හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. යදතීතම් පහිනන්තං යමක් අතීතයේ වූ ධර්මයක් තිබුණා නම් ඒක ප්‍රහීනමයි. අපත්තංච අනාගතං අනාගතේ තාම පැමිණිලා නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මේ
වර්තමාන වූ ප්‍රත්‍යুৎපන්න වූ යම් ධර්මයක් තියෙනවා නම් තත්ත විපස්සති. ඒ තැන යා දකින්න යථාර්ථය. කොහොමද හේතු ටික නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. පින්නතුනේ හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා යම් කිසි කෙනෙක් දකිනවා නම් එයාට අපව ඇති බවට ගන්න දෙයක් කවදාවත් ලෝකෙ තුල හම්බෙයිද? ලෝකෙ තුල හම්බ වෙන්නේ නැහැ. ඇති බවට ගන්න පුද්ගල බවක් ලෝකෙ තුල හම්බ වෙන්නේ නැහැ. එයා දකිනවා රංගපාලා ඉවරයි කියලා, සංස්කරණය කළ ඉවරයි කියලා. එයා රංගපාපු වෙලාවේ වුණ සිදුවීම් ටික දකිනවා වගේ එයා දකිනවා මේ පේන දේ බොරුවක් කියලා. පේන දේ බොරුවක් කියලා දකින තැන ඒක න කවදාවත් අඩන්න යන්නේ නැහැ. වෙනතුනේ අපේ ජීවිතයේ තව දවසේදී සිදු කරගත යුතු දේ අන්න ඒකයි. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වුණේ රෙද්ද සුදු පාටයි කියලා දෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට කළේ එක දෙයක්. මොකක්ද? අස්පාදන්න උත්සාහවත් වුණා. රෙද්ද සුදු පාටයි කියන එක කතන්දරයක් විතරයිනේ ඇස් නොපෙනෙන තාක්. ඒ නිසා අපිට කර එක දේ තමයි අපිට ඇස් දෙක පෑදුවා. එතකොට රෙද්ද සුදු පාටයි කියන එක අපිම තේරුම් ගත්තා. එහෙනම් අපිට අද දවසේදී දුක නම් ප්‍රශ්නය හොඳට බලන්න අපිට දුක ඇවිල්ලා තියෙන හේතුඵල ධර්මයක් නිසාද සත්පුද්ගල සංඥාවක් නිසාද කියලා. අපිට දුක ඇවිල්ලා තියෙන සත්පුද්ගල සංඥාවක් නිසා. පිළිතුරේ අපි උපදින්නේ හේතුඵල ධර්මයක් නිසාද සත්පුද්ගල සංඥාවක් නිසාද? සත්පුද්ගල සංඥාවක් නිසා. අපි උපදින්නේ තණ්හාව නිසා. අපි තණ්හාව නිසා කියලා කියන්නේ අර රැස් කරගන්න කම නිසා. කොටින්ම කියනවා නම් අපි අපාය යන්නේ තණ්හාව නිසා. කැමති නෙමෙයි අපාය යන්න. අපාය යන්න කැමති නෑ. ඒ දුකට අකමැති. දුකට අකමැති වුණාට දුක විඳින තමන් කරගත්ත ස්කන්ධ ටිකට ඒකට කැමතියි. ඒක පවත්තන්න ඕනේ. ඉතින් එතනම උපදිනවා. ආයෙත් ඒ ස්කන්ධ ටිකට කැමතියි. ගින්නට අකමැති වෙන්න පුළුවන්. අකමැත්ත පේන රූපෙට හැබැයි රූපෙට අකමැත්ත හදලා දෙන තමන්ට එයාට කැමතියි. ඒ ස්කන්ධ ටිකට කැමති තාක් එතනම උපදිනවා. ඒකයි යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනි. පුනර්භවය ඇති කරන හැම තැනම ඇලෙනවා. తත්‍ර తත්‍රාබිනන්දනි. ඒ තැන සතුට වෙනවා. ඒක අපායේද කොහෙද කියන එක අදාළ නෑ. තෘෂ්ණාවේ ස්වභාවය තමයි ඒ තැන සතුට වෙන ස්වභාවය. ඒ නිසා තිරිසන් ලෝකෙට ගියොත් එතන සතුට වෙනවා. එන දුකට අකමැති හැබැයි තමන් කරගත්ත ස්කන්ධ ටිකට ඒකට සතුටුයි. ප්‍රේත ලෝකෙට ගියත් ඒ විදිහමයි. මේක තමයි භයානකම වැඩේ. භයානකම වැඩේ ඒක. පේන දෙයක් එක්ක ජීවත් වෙනවා නම් ඒක ඊතරම් භයානක නෑ. මොකද එතෙන්ට ගියත් අපි තණ්හා කරන්නේ නෑනේ. එන ගින්දරට ඒ දේවල් වලට. හැබැයි එතන ස්කන්ධ ටිකට කරන තණ්හාව ඒක තමයි භයානක. අපිට ආපහු එතනම උප්පත්ති හදලා දෙනවා. එතනම පවත්නවා. පිනතුනේ නිදෙන තැනක් කියන්න බැරුව හදලා දෙනවා. එනිසා අවිද්‍යාවේ ස්වභාවය තමයි අපිට මේ විදිහට නොදන්නකම නිසා ඒ තැන තණ්හාව ඇති කරලා ඒ තැනට අපිව අරගෙන යනකම ඒක අවිද්‍යාවට උරුම කරගත්ත දේ. අවිද්‍යාවටයි දේ. එතකොට අවිද්‍යාව නිසා නොදන්නකම නිසා තමයි අපි රැස් කරගත්තේ. නොදන්නකම නිසා තමයි අපි මේ දේවල් නැවත නැවත උපාදාන වශයෙන් අපි එකතු කරගත්තේ. එහෙනම් අපිට තියෙන නිරෝධයක් කරන්න. මේ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයකට ලක් කරන්නට ඕනේ. ඒකට තියෙනවා ප්‍රතිපදාවක්. ඒකට තියෙනවා ක්‍රමයක්. එතකොට එතනදී කිව්වේ නැහැ කොයි වෙලාවකදීවත් තණ්හාව දුරු කරන්න කියලා. එතනදී කිව්වේ මොකද්ද? පටන් ගත්තේ සම්මා දිට්ඨියෙන් ආපහු. සම්මා දිට්ඨිය කිව්වේ ආපහු පෙන්වන්නේ දුක්ඛේ ඥාන. දුක පිළිබඳව දකින්නකම. සම්මා දිට්ඨිය. එතකොට ආපහු අපිට පටන් ගන්න වෙනවා දුක කියන තැන පිරිසිදු දකින්නකම තුල ඉඳලා. ඒ කියන්නේ මේක වක්‍රව ගෙනල්ලා අපිට සම්බන්ධ කරලා තිබුණා ආපහු. එහෙනම් අපි අද තේරුම් ගත යුතුයි දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කරන නැතිනම් ස්කන්ධ ධර්මතාවය පිළිබඳව. එනිසායි කිව්වේ පෘථග්ජන කෙනා සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහනකොට පංච උපාදානස්කන්ධේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. එතකොට
සෝවාන් කෙනා සකුදාගාමී වෙන්න, සකුදාගාමී කෙනා අනාගාමී වෙන්න, අනාගාමී කෙනා රහත් වෙන්න, රහතන් වහන්සේ ditta ධම්ම සුඛ විහරණය සඳහා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකිනවා. එතකොට දැන් අපිට පෙන්වලා තියෙනවනේ ක්‍රමයක්. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකින්නකම. ඒ කියන්නේ අපිට ප්‍රතිපදාව විදිහට අද කරන්නට වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය තේරුම් ගන්න කමමයි. ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න කමමයි. එතකොට අපිට ආපහු ගෙනල්ලා මුලට තමයි ගෙනල්ලා තිබ්බේ. ඒ කියන්නේ ඔබට අවබෝධ කරගන්නට වෙනවා ඇස රූප දෙක ඇතිකල්ලි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව. කන ශබ්ද දෙක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව. කොටින්ම කියනවා නම් සලආයතන නිරෝධය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට අවබෝධ කරගන්න වෙනවා. ස්පර්ශ ආයතන හයෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට නිරෝධය දෙකක් තියෙනවා. නිරෝධය කියලා කියනකොට අපි දෙකක් කතා කරනවා. එකක් තමයි හටගත්ත ධර්මතාවයේ නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඇහැ හටගත්ත ධර්මයේ ඒක ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයක් තියෙන එකක් නිරෝධයක්. හැබැයි ඒ නිරෝධය නිවන නෙමෙයි. ඒ නිරෝධය නිවන නම් අපිට නිවන් දකින්න ඕනේ නැහැ. හැම වෙලෙම නිවන අපි ළඟ තියෙනවා. ඒ හටගත්ත දේ නැති වෙලා යනවානේ. හැබැයි හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා නොදන්න කම නිසා අපි ඒ දේ නැවත නැවත රැස් කරගන්නවා. ඒ නිසා අපිට හටගත්ත ධර්මයේ නැති වෙලා යන බව අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරනකොට මොකද වෙන්නේ? ඇති බවට ගන්නකම නැති වෙලා යයි. ඇති බවට ගන්නකම නැති වෙලා යයි කියලා කිව්වේ සමුදය සත්‍යයට ක්ෂේත්‍රය හම්බ වෙන්නේ නැහැ. සමුදයට තණ්හාවට බිම හම්බ වෙන්නේ නැහැ. සමුදයට තණ්හාවට බිම තිබුණොත් තමයි එයා වැඩිමටපත් වෙන්නේ. දැන් සමුදය දුරු කළා නෙමෙයි සමුදය අනුත්පාදයට ලක් කළා. සමුදය නොහට ගන්න බවට පත් කළා. සමුදය හටගන්නේ ඇති බවට ගත්තොත්. හැබැයි ඇති බවට ගන්නෙ නැත්නම් දැන් සමුදය උපදින්න විදිහක් නැහැ. ඒ නිසා නිරෝධය කියලා කියනකොට මේ කතා කරන්නේ අනුත්පාද නිරෝධය නොහට ගැනීමටපත් කරපු බව. නොහට ගැනීමටපත් කරපු බව කියනකොට ඒක සාමාන්‍යයෙන් අපි හිතන වට්ටමට වඩා ටිකක් සියුම් කාරණාවක්. නොහට ගැනීමටපත් කරනවා අනුත්පාද නිරෝධයකට ලක් කරලා කියනවා. අපි කතා කරන්නේ තියෙන තණ්හාව නැති කරන බව ගැන. මේ කතා කරන්නේ තණ්හාව නැති කරන්නට ඇති කරන්නට භූමියක් නැති කරලා තියෙන කම ගැන. අන්න එයාට කියනවා ඇහැ නැති කළා කියලා. කන නැති කළා කියලා. නාසය නැති කළා කියනවා. දිව නැති කළා කියනවා. කය නැති කළා කියනවා. ඒකෙන් කියන්නේ ඇහැ ගලවලා පැත්තකට දැම්ම කන ගලවලා පැත්තකට දැම්ම කියලා එහෙම නෙමෙයි. ඇහැ නැති කළා කියලා කියන්නේ ඇහෙන් නිරෝධය සාක්ෂාත් කළා. එහෙනම් එයාට පවතින ඇහැක් නැති වෙලා නැද්ද? එයාට පවතින ඇහැක් අනුත්පාදයට ලක් වෙලා නොහට ගන්න බවට ගිහිල්ලා. කන එහාට නොහට ගන්න බවට ගිහිල්ලා. එයාට පේන්නේ හේතුඵල ධමයක්. අර පහනේ උදාහරණය අහලා තියෙනවනේ. පහනක් පත්තු වෙනකොට මේ තප්පරේ දැල් වෙන තෙල් ටිකක් තිරේ දැල්ලක් නිසා අපි කියනවා පහන පත්තු වෙනවා කියලා. පින්නතුනේ මේ තප්පරේ දැල් වෙන තෙල් ටිකද ඊළඟ තප්පරේට යනකොට තියෙන්නේ නෑ අලුතෙන්ම. මේ තප්පරේ දැල් වෙන තිරේද නෑ අලුතෙන්ම. දැල්ලද අලුතෙන්ම එකක්. තුන්වෙනි තප්පරේට යනකොට අලුතෙන්මයි. අපි කියනවා එහෙම තිබිලා පහන නිවුණා කියලා. මට කියන්න කොයි තප්පරේ තිබුණු පහනද නිවුනේ කියලා. කොයි තප්පරේ තිබුණු පහනද නිවුනේ කියන්න කලින් අපිට අහන්න වෙනවා කොයි තප්පරේද පහන පත්තු වෙලා තිබුණේ කියලා. කොයි තප්පරේ ඉඳලාද පහන පත්තු වෙලා තිබුණේ කියලා එහෙනම්. හේතු ටික ඇති කල්ලි පහන තියනවා කියලා අපි. හේතු ටික වැය වෙනකොටම පහන වැය වෙලා ඉවරයි. ඒක නැති වෙලා ඉවරයි. ඊළඟ තප්පරේට මෙතන ඉඳලා පහන ගියේ නෑ. එහෙමනම් අපිට හේතුඵල ධර්ම යම් වෙලාවක අවබෝධ කරා නම් අපිට නැති වෙලා තියෙන්නට ඕන පත්තු වෙලා තිබුණ පහනක්. එහෙමද? හේතුඵල ධර්ම යම් වෙලාවක අවබෝධ කළා නම් අපිට ඒකෙන් නැති වෙලා තියෙන්නේ මොකද්ද? එක දිගට පත්තු වෙලා තිබුණ පහනක් නැති වෙලා තියෙන්න ඕනේ. අපිට වෙන්න තියෙන හේතු ටික නිසා ඇති වුණ සහ හේතු නැති වෙනකොට නැති වුණ ධර්මතාවයක් විතරයි. ඒ තුල අපිට පත්තු වුණ පහනක් නැහැ. පත්තු වුණ පහන අනුත්පාදයට ගිහිල්ලා කියනවා අපි.
නොහට ගන්න බවට ගිහිල්ලා හේතුඵල ධර්මයක් විතරයි අපි දැකලා තියෙන්නේ. වෙනතුනේ අන්න ඒ වගේම තමයි. ඇහැට පේනවා නම් වටාපත ඔබට ඇහි නිරෝධය සහ රූපේ නිරෝධය සාක්ෂාත් කළොත් යම් මොහොතක ඔබට කවදාවත් ආයේ වටාපත දකින්න බෑමයි. වටාපත දකින්න ඇහැකුත් ඔබට නෑමයි. ඇයි? ඔබ දකිනවා මේ මොහොතේ යම් ඇහැක් තිබුණා නම් යම් වර්ණ සටහනක් තිබුණා නම් ඒක ඉතුරු නැතුව නැති වුණා කියලා. ඒක කලින් තිබිලා එන්න පුළුවන් කමක් නැහැ. දැන් නැති වෙච්ච එක අනාගතයට එන්නත් බෑ කියලා ඔබ දන්නවා. දන්න නිසා ඔබට වටාපත කියන ඔබේ දැක්ම පතිත කරන්න එළිය රූපයක් හම්බෙනවද? එළිය රූපයක් හම්බෙන්නේ නැහැ. ඇහැ රූප දෙක දුරුයි. ඔබ දකිනවා වටාපත කියලා යම් දෙයක් දැනගත්තා නම් දැනගත්ත දේ එතන මිතුරු නැතුව නිරුද්ධයි කියලා. ලෝකයේ සාමාන්‍ය ව්‍යවහාරය, ඒ කියන්නේ ලෝකයේ පනවගත්ත ව්‍යවහාරය ඉක්මවන්නේ නැහැ. රාතන් වහන්සේගෙන් අහුවොත් වටාපත හොඳයිද කියලා, වටාපත හොඳයි ලස්සනයි කියයි. හැබැයි අපි වටාපත ලස්සනයි කියනකොට රාතන් වහන්සේ වටාපත හොඳයි ලස්සනයි කියන වටාපතක් තිබිලා නැහැ. දර්ශනය වෙනස්, හැබැයි කතාව අපේ මට්ටමින් කතා කරනවා. හැබැයි දර්ශනය දෙකක්. දර්ශනය දෙකක් කියන්නේ මෙතන ගැටලුව වෙලා තිබුණේ මේක දකින්නකොට මෙහි වටාපත කියලා දැනගන්නකම නෙමෙයි. ගැටලුව උනේ දැනගන්නකමයි දකින්නකමයි දෙකම එකක් කියලා හිතන මෝඩකම. ඒ නිසා දැන් දුරු කලේ මෝඩකම මිසක මේක හෝ දැනගන්නකම නෙමෙයි දුරු කරුනේ. මේ දෙකම එකක් කරලා ගත්ත මෝඩකම. අවුලයි කියන්නේ. එකට ගැට ගහපු කමයි නැති කලේ. එතකොට මේ දෙක දෙකක් වුණා. එතකොට ඒක දිත්තේ දිත්ත මාත්‍රා සහ විඤ්ඤාතේ විඤ්ඤාත මාත්‍රා කියලා තමයි. එහෙම නැතුව අපිට කවදාවත් පේන රූපේ තියෙනකොට ඒ පේන රූපෙට තියෙන තණ්හාව විතරක් දුරු කරලා හිතනවාද අපිට උපාදාන නොකර ඉන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් උපාදාන නොකර ඉන්න බෑ. ඇයි? අපිට පුළුවන් පේන රූපෙට තණ්හා නොකර ඉන්න. ඒ ගැන හිතලා ඒ ගැන කලකිරලා හැබැයි අපි උපේක්ෂා සහගතව හරි මේ පේන රූපය අසුර කරනවා. එතකොට එතන අවිද්‍යාව යෙදෙනවා. කොටින්ම කියනවා නම් අපි වටාපතට තණ්හා කරනවා කියලා වටාපතට ආස නොකලට වටාපතට ඔබ ලෝභ නොකලට ওই වටාපත තියනවා කියලා පෙන්වන ස්කන්ධ ටිකට ඒ ටිකට ආස කරනවාමයි. ඒක තෘෂ්ණාවෙන් දකින්න එපා. රැස් කරගන්න කමින් දකින්න. තමන්ව රැස් කරගන්න කමින්. තමන්ව ජීවත් කරන කමින්. එතකොට ඔබට ඔය හැම අරමුණක්ම විඳින මාව මේ පැත්තේ හදලා තියලා තියෙන්නේ. ඒ මාව හැදුවා කියලා කියන්නේ ඔබට සසර නිකම්ම තියනවා කියන එක. ඔබට ඒ ගන්න හැම අරමුණකම සසර ගෙනල්ලා දෙන්න පුළුවන් හේතු ටික තියෙනවා. ඕක ලෝභ ද්වේෂ මෝහද අලෝභ ද්වේෂ මෝහද ඔබට ඒ අනුව ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. හේතු ටික බලවත් වෙන්නේ මොන විදිහකටද ඒ විදිහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ අද වැඩිපුර තියෙන ලෝභ ද්වේෂ මෝහද අලෝභ ද්වේෂ මෝහද ඔබට තීරණය කරන්න පුළුවන් ගතිය මොකක්ද කියලා. වැඩිපුරම හේතු ටික තියෙන්නේ මොන පැත්තටද කියලා. ඒ නිසා තමයි අකුසලය කියන එක දුරු කරන්න කියලා කුසලයේ දුරු කරන්න කියන්නේ නැත්තේ. ඒ කියන්නේ පින කියන එක කරන්න එපා කියලා දේශනා කරන්නේ නැහැ කොහොමද? පින කියන එක අප්‍රමාදීව කරන්න කියලා දේශනා කරන්නේ. හේතුව තමයි පව් නොකර ඉන්න පුළුවන් අපිට. හැබැයි පිනුත් නොකර ඉන්න පුළුවන් අපිට. බෑ. අද දවසේදී බෑ. ඇයි බැරි? ලෝකෝත්තර ඥාන දර්ශනයක් නැහැ. රැස් කරගන්න කමින් යුක්තයි. එහෙනම් අපිට පව් නොකර ඉන්න තැනට ගන්න පුළුවන් ඒ පින් නොකර ඉන්නවා කියන තැනට ගන්න බෑ. පින් නොකර ඉන්න හදනවා නම් රූපේ තියෙනකොට දෘෂ්ටිය වැරදුණු බව නිසාම උන්ට ඒකම අකුසලයක් කියලා දීලා තියෙන්නේ. එතන නැති කරන්න බෑ. හැබැයි ප්‍රතිඵලය තුල පින්පව් දෙකම කරන්න තියෙන හේතුව නැතිලා තියෙනවා. හේතුව ඒක උනාට කියලා ඵලය ඒකෙදි දකින්න බෑ. ඒ කියන්නේ ඵලයේ ලක්ෂණේ මාර්ගයේ තියෙන්න බෑනේ. එන මාර්ගයේ ඵලය වෙනස් වෙන්නේ නැහැ නේ. දෙකම එකක් වෙනවා නේ. දැන් අපි නගරයට යනකොට ලන්ඩන් සිටි එකට යන්න ගියොත් එහෙම මෙතන ඉඳලා යන ලන්ඩන් සිටි එකේ තියෙන දේවල් පාරේ තියෙන්න බෑනේ. එහෙම වුණොත් සිටි එකයි පාරයි දෙකම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඵලයේ ලක්ෂණේ මාර්ගයේ තියෙන්න බෑ. පින්පව් දෙකම දුරු වුණා කියන කම මාර්ගයටයි තියෙන්නේ. ඒ නිසා වරදව ගන්න එපා. පින්පව් දෙකම දුරු කළ යුත්තක් කියලා දකින්න එපා. අපිට ඒ නිසා අද
පින් නොකර ඉන්නවා සහ පව් නොකර ඉන්නවා කියලා කතා කරනවානේ. මේ පිනුත් සසර දික් කරනවා, පව්ත් සසර දික් කරනවා කියලා. නෑ, මේක සසර දික් කළත් අපිට පින් කරන්න වෙනවම තමයි. ඒ නිසා තමයි අධීර කීපයකට පෙන්වන්නේ. සබ්බ පාපස් අකරණ, පව් කරන්න එපා කිව්වා. කුසලස්ස උපසම්පදා කිව්වා, කුසල් කරන්න කියලා. කුසල් කිව්වේ මෙතනදී ලෞකික සහ ලෝකෝත්තර මේ හැම පැත්තකටම තමයි කුසල් කියලා කියන්නේ. සචිත්ත පරියෝදපන, මෙතනදී තමන්ගේ හිත දමනය කරගන්න. හිත දමනය කරගන්නවා කියන එක අපිට ලෝකෝත්තර පැත්තට පෙන්නපු එකම දේ. හිත දමනය කරගන්න. මේ භූමියට අයිති නොවන විදිහට හිත දමනය කරගන්න කියන එක. එතකොට කුසලයේ කියන එකෙන් කතා කරේ මෙතන ලෞකික අර්ථයක්. කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල කියලා කුසල තියෙනවනේ. එතකොට මේ කුසල් කරන්න. හැබැයි හිත දමනය කරගන්න මේ හැමතැනකම අභිනන්දනය නොකරන විදිහට. අන්න ඒක නා දුකෙන් මිදේ. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. ඒක කොහොමද කරන්න කියන එක පිළිබඳව අපිට ඉතාමත් දීර්ඝ ලෙස කතා කරන්න පුළුවන් ඊට පස්සේ. එතකොට මෙන්න මේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ මහා විශාල ලොකු ධර්මස්කන්ධයක් දේශනා කළා. මේ හැම දෙය තුළින්ම අපිට පෙන්වන්නේ අපේ ජීවිතයේ යථාර්ථයක් නැතිනම් අපේ ජීවිතයේ ඇත්තටම තියෙන පැතිකඩ දුක අදාදම නැති කරගන්න පුළුවන් ක්‍රමයක්. නිවන කියලා දේශනා කළේ එකපාරම මොකක් හරි තැනකටපත් වෙනවා වගේ දෙයක්, එකපාර තැනකට යනවා වගේ දෙයක් වෙන එකක් ගැන නෙමෙයි. නිවන දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ දිට්ඨිය වෙනස් වෙලා තියෙනකම. දර්ශනය වෙනස් වෙලා තියෙනවා. මිච්ඡා දිට්ඨිය දුර වෙන සම්මා දිට්ඨිය ඇති වෙලා තියෙනවා. එතකොට අපි වෙනදා රැවටුණු තැන ඊට පස්සේ රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේ. මෝඩකම ඉවත් වෙලා තියෙනවා. අවිද්‍යාව දුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒක කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න පුළුවන්. වැරදි දැකීම දුරු කරගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒ සඳහා කළ යුතු වෙන්නේ හරි දැකීම උපදවන කම. එතකොට හරි දැකීම තමයි අපි නැවත නැවත භාවිත කළ යුතු වෙන්නේ. ඒකෙන් අපිට නිවැරදි දැකීම කියන එක හරියට විනිශ්චය කරගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ කතා කරපු කාරණා ටිකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ 100% සියලුම කාරණා ටික තේරුම් ගන්න ඔක්කොම තේරෙයි කියලා. මොකද මම දන්නවා මේ කියපු කාරණා ටික බොහොම ගැඹුරු කාරණා ටික. ඒ වගේම තව ගැඹුරට කතා කරන්න ගිහිල්ලා බොහොම අමාරුයි සරලින් මේ කාරණා ටික විස්තර කළේ. එතකොට මේ කාරණා ටික සරලින් විස්තර කරන්න හැදුවත් මේක ඉතාම ගැඹුරුයි කියලා දන්නවා. හැබැයි අවශ්‍ය වෙන්නේ එකම දෙයක්. ඒ තමයි වෙනද දැනගත්තට වැඩිය එක පුංචි කාරණයක් හරි දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. මම කියන්නේ අඩුම තරමේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ මොකක්වත්ම තේරුම් නැහැ කියන එකත් ලොකු දෙයක්. ඇයි මෙච්චර දර්ශනයක් තියෙන එකේ අපි මොකක්වත්ම තේරුම් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවනේ බෞද්ධයෙක් වුණාම. එහෙනම් අපිට දැනගත්ත කෙනාට වැඩිය අපි අප්‍රමාදී වෙන්න ඕනේ මේ කාරණාව මම දැනගන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ අපිට ලෝකේ සරල ක්‍රම හොයලා සරලව නිවන් දකින්නවා කියන එක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම සරල ක්‍රම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඔක්කොටම කලින් දේශනා කරනවා. ඒ නිසා අද ගොඩක් වෙලාවට අපේ සමාජය දකින්න තියෙන දේ තමයි බොහෝ දෙනෙක් සරලව නිවන් දකින්න පුළුවන් ක්‍රමවේද හොයනකම. ඒකට මම කියන්නේ ක්ෂණික නූඩල්ස් කනවා වගේ කියලා. ක්ෂණික ආහාර. ක්ෂණික ආහාර ඇඟට අගුණයි කියන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසාම නිවන් දකින්න කියන එකත් ක්ෂණිකව කරගන්න බොහෝ දෙනෙක් උත්සාහවත් වෙනවා. ඒ නිසා ඔබ ඒ බඳු තත්ත්වයකට පත්වන්නට එපා. මොකද නිවන කියලා අපි අපිව රවටා ගැනීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මම නම් කියන්නේ කවුරුත් සෝවාන් වෙන්න හදන්න එපා කියලා. මම කියන්නේ ඔබ එක දෙයක් කරගන්න උත්සාහවත් වෙන්න. ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න. ඒකට සෝවාන් කිව්වට කමක් නැහැ. හැබැයි දුරු විය යුතු කෙලෙසේ පැත්තෙන් හඳුන ගන්න. මට දුරු වෙන්න ඕනේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ තැනදී සක්කාය දිට්ඨිය තියෙද්දි මට සෝවාන් කියන පට්ටමක් ලැබිලා වැඩක් නැහැ. මොකද අපාය යන්නේ හේතු ටික එහෙම තිබිලානේ මට. කවුරු සෝවාන් කිව්වත් වැඩක් නැහැ. ඒකත් එක පැත්තකින් අර අන්ධයෙකුට සුදු රෙද්ද පෙරළුවා වගේම තමයි. අපිට තවත් රෙද්දක් පරවලා තියෙන එච්චරයි. සෝවාන් කමත් ඒ විදිහට ගත්තොත්.
ඒ නිසා අපිට අප්‍රමාදී වෙන්නට ඕනේ කෙලෙස් ටික දුරු කරගන්නට. ඒ ආශ්‍රව ටික, ඒ කෙලෙස් ටික අපි තුල නූපදින බව, නොහට ගන්න බව අපිට පේන්න ඕනේ. ඒ ටික අපිට නොපෙනුනොත් එහෙම වෙන්නේ අපි දෘෂ්ටිගත වෙන එක. මිත්‍යා දෘෂ්ටි වලට හසු වෙලා අපි අධර්මයේ ධර්මයේ කියලා හිතාගෙන දරාගෙන ඉන්නවා. ඒක මහා බරපතල භයානක තත්ත්වයක්. ඒ නිසාම තමයි සර්පය වලිගෙන් අල්ලගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අලගත් උපම සූත්‍රයේදී. ඒ සර්පය වලිගෙන් අල්ලගත්තොත් එහෙම ඒක මහ විශාල අනර්ථයක්, මහ විශාල විනාශයක් කරනවා. ඒ නිසා අද ලෝකයේ ඔබට තියෙන දුෂ්කරම කාරණේ තමයි සර්පය හරියට අල්ලගන්නකම. ධර්මයේ නිවැරදිව ග්‍රහණය කරගන්නකම. ඒ නිසා කොයි වෙලාවකවත් ත්‍රිපිටකය ඉක්මවා යන්න හිතන්න එපා. ත්‍රිපිටකයේ තියෙන අර්ථයට ගරු කරලා ඒ අර්ථ ධාරණය කරගන්න. හැබැයි ගොඩක් වෙලාවට අපි දකිනවා අර්ථ විකෘති කරන පිරිස් විසින් ත්‍රිපිටකයත් භාවිත කරන ගොඩක් වෙලාවට අපිට වඩා හොඳට ත්‍රිපිටකය භාවිත කරනවා. හැබැයි මේ විදිහට සූත්‍ර සමහර විට දානම පෙන්වනවා ස්ලයිඩ් ෂෝ වලට. හැබැයි ඒ තුල පෙන්වන්නේ සූත්‍රයක කොටසක් විතරයි. ඒකයි තියෙන ගැටලුව. දැන් මම මෙහෙම කිව්වොත් දැන් ධානලාභී පිරිස් බොහෝ ඉන්නවානේ. එතකොට ධානලාභී පිරිස් බොහෝ ඉන්නකොට පළවෙනි ධානයේදී අපි කියනවා කාමය දුරු වෙලා කියලා. කාම සංඥාවන් දුරු කරගත්ත නිසා තමයි පළවෙනි ධානය ලබන්නේ කියලා අපි කියනවා. එතකොට දැන් මේක කිව්වොත් එහෙම ධානලාභීයිට ප්‍රශ්නයක් එනවා නේද? ඒ නිසා ත්‍රිපිටකයේ සූත්‍රයකින්ම අරගෙන පෙන්නනවා නෑ ප්‍රථම ධානලාභියට කාම සංඥා තියෙනවා කියලා. ඒ කොහොමද පෙන්වන්නේ? ඒක සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රථම ධානලාභියාට වැඩිපුරම උපක්ලේශය මොකද්ද? කාම සංඥාවක් කියලා. දැන් ප්‍රථම ධානය ලබාගත් කෙනා කාම සංඥා දුරු කළා තමයි ප්‍රථම ධානය ලබා ගන්න. හැබැයි ප්‍රථම ධානය ලබාගත් කෙනා ආසන්නම හේතුව මොකක්ද තියෙන්නේ යට? කාම සංඥාව. ප්‍රථම ධානයට බාධා කරනවා නම් බාධා කරන්නේ මොකද්ද? කාම සංඥා. කාම සංඥාවක් ඇතිවලා තමයි ප්‍රථම ධානය පිරෙන්නේ යට. ඒ නිසා ඔහුට බාධා කර ධර්මයක් බවට පත් වෙන්නේ කාම සංඥා. දැන් ඔන්න ඔය සූත්‍ර පාඨය විතරක් ගන්නවා ප්‍රථම ධානයට කාම සංඥාව බාධා කරයි කියන. මේ තියෙන ප්‍රථම ධානලාභියට කාම සංඥාව බාධා කරයි කියන ප්‍රථම ධානලාභියට කාම සංඥා ඇති වෙනවා කියන එක. දැන් මේ කියන්නේ ප්‍රථම ධානයේ තියෙනකොට එයාට කාම සංඥා උපදිනවා කියලා නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ඉන්නකොට කාම විතරක ආදී චේතනාවක් තියෙනවා ප්‍රථම ධානයක් තියෙනවා කියන එකනේ අද සමාජයේ අවශ්‍යතාවයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට ත්‍රිපිටකයේ සූත්‍රයක් හදලා පෙන්නනවා සූත්‍ර පාඨය පෙන්නනවා මේ තියෙන්නේ කාම සංඥාවක් තියෙනවා යාට ප්‍රථම ධානයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නගෙන යන්නේ වෙනමම කාරණාවක්. ඒ තමයි කාම සංඥාවක් ප්‍රථම ධානලාභියට කාම සංඥාව බාධකයි කණ්ඨකයි ප්‍රථම ධානයට. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක ဒုတိ ය ධානයට බාධකයි. විතක්ක ਵਿਚාර නැති කළා තමයි ဒုတိ ය ධානයටපත් වෙන්නේ. හැබැයි විතක්ක ਵਿਚාර දෙක බාධා කරයි. ඒ කියන්නේ ඉක්මනට විතක්ක ਵਿਚාර නිසා තමයි ဒုတိ ය ධානය පිරිහෙන්නේ යන්නේ. දැන් මෙහෙම පෙන්වන කාරණය සම්පූර්ණම අනිත් පැත්ත හරවලා කොටසක් විදිහට පෙන්වනවා. එතකොට බලාගෙන ඉන්න අයටත් හිතෙනවා ඇත්තනේ සූත්‍රයේ තියෙන්නේ මේ විදිහට මෙච්චර සූත්‍රය තියෙන දේනේ මේ වැරදි කියන්නේ කියලා. නමුත් ඒ සූත්‍රය තියෙනව නෙමෙයි. සූත්‍රයේ තියෙන දේ කොටසක් විතරක් පෙන්වලා ඊටු කොටස නොපෙන්නා කාරණා කියනවා. අන්න ඒ විදිහට කියනකොට අපි පරිස්සම් වෙන්නට ඕනේ. දැන් සත්‍ය විභංග සූත්‍රය අරගෙන ජාතිපි දුක්ඛ කියන කාරණාව විතරක් පෙන්වනවා. මෙතන ජාතිපි කියන්නේ මොකක්ද කියන පදේ විග්‍රහ කරන්න ඉතුරු වුණාම ඒකට ගන්නවා පිය ජාතික සූත්‍රය. එතකොට දැන් ජාති පිය දුක්ඛ කියලා නෙමෙයි අතන කිව්වේ ජාතිපි දුක්ඛ කියලා. හැබැයි මේ සමාන වචන නිසා පිය ජාතික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ජාති නිසා දුක එනවා කියලා. ප්‍රිය ජාති වෙනස් වෙනකොට දුක එනවා කියලා ඒකෙත් දේශනා කරනවා. එතකොට ඒ සූත්‍ර ඛණ්ඩය අරගෙන මෙතනට දාලා කියනවා මේ ජාතිපි දුක්ඛ කියන්නේ මොකද්ද? උපදින එක දුකයි කියලා නෙමෙයි. ප්‍රිය ජාති නිසා දුක එනවා කියලා මේ දේශනා කළේ කියලා එතෙන්ට කියනවා. දැන් මෙන්න මේ විදිහට සූත්‍ර තමයි බලනකොට පෙන්නලා තියෙන්නේ. හැබැයි සූත්‍ර පෙන්නුවට සූත්‍ර පෙන්නලා තියෙන්නේ තම කාරණේ මතු කර ගැනීම ධර්මාර්ථයේ මතු නොවන විදිහට තමයි සූත්‍ර පෙන්නලා තියෙන්නේ.
ඒ නිසා සූත්‍ර පෙන්නලා කිව්වත් ටිකක් පරිස්සම් වෙන්න වෙන කාලයක්. ඒ කියන්නේ ඒ සූත්‍රයේ තවදුරටත් ඉදිරියට විමසගෙන යනවා නම් ඒ සූත්‍රයේදීම කරුණු පැහැදිලි කරනවා. දැන් සත්‍ය විභංග සූත්‍රයේදීම ජාතිපි දුක්ඛා කියන එක විග්‍රහ කරලා දෙනවා. යා තේසං සත්තානං තම්මිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කියලා. ඒ කොටස පෙන්වන්නේ නැහැ මේ සූත්‍රය යටට තියෙන. නමුත් පිය ජාතික සූත්‍රේ කොටස අරගෙන එතනට දාලා මේ තියෙන ජාතිපි දුක්ඛා කියන එක හොඳටම විග්‍රහ කරලා තියෙන තැනක් තමයි මජ්ක්‍ධිම නිකායේ පිය ජාතික සූත්‍රය. ඒක බැලුවනම් හොඳටම තේරෙනවා කියලා ඒ කොටසින් අර්ථ විග්‍රහ කරනවා. ඉතින් මෙන්න මේක ඉතාමත් භයානක තත්වයකට අපේ සමාජයේ වැසගෙන තියෙන දෙයක්. ඒ නිසායි ඒ කාරණා ටික මතක් කළොත් හොඳයි කියලා කල්පනා කළේ. හේතුව තමයි අපි ලංකාව පුරාම අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මේ මතවාදයන් ඉතාමත් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙනවා. සාමාන්‍යයෙන් අපි අවබෝධයෙන් දැනගෙන හිටිය යම් යම් රැලි එනවා කාලෙන් කාලෙට මේ දේවල් නැවත නැති වෙලා යනවා. මේක සාමාන්‍ය දෙයක් නේ. ඉතිහාසයේ ඉඳලා යම් යම් දේවල් ආවා යම් යම් දේවල් නැති වෙලා යනවා මතවාද තර්ක විතර්ක. නමුත් මෙතනදී අපි දැකපු දෙයක් තිබුණා ඊට වඩා වෙනස් ස්වභාවයක්. ඒ තමයි අපේ මූලාශ්‍ර පද්ධතියට කෙලින්මම වැරදි කියලා කතා කරන දේ. ගත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම වෙනස් කරනකම. එතකොට අපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම වෙනස් කියලා කතා කරලා ඒ අනුව පාළියෙත් වෙනස් කරන්නට කතා කරා. ඒ කියන්නේ දැන් අනිච්චනේ වචනේ තියෙන්නේ. කැමැතිසේ නොවීම කියන එක ගත්තොත් අනිච්ච වෙන්න බෑ මහ ප්‍රාණචයන වෙන්න බෑ. එහෙනම් දැන් තියෙන පාළියක් වැරදිලා එහෙනම් ඒක ආපහු හදන්න ඕන කියලා ඒ හදන තැනට සාකච්ඡා කරලා කතා පටන් ගත්තා. එතකොට අපිට තේරුණා මේ යන ක්‍රමය තරම් හොඳ වෙන්නේ නැහැ. මේ යන ක්‍රමයේ ගියොත් එහෙම මෙච්චර කාලයක් අනන්‍යතා සහිතව රැකගෙන ආපු ධර්මය අද සංශෝධනය කරන්න ගියොත් අර බයිබලයේ පැරණි ගිවිසුමට නව උදාව ගැහුවා වගේ මේක ත්‍රිපිටකයේ පෙර සංස්කරණය කිරීමක් වෙනවා. ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම සිදු නොවුණු දෙයක් ඒක. ඒ නිසා ඒ දේ වුණොත් මහා විශාල විනාශයක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ කාරණා ටික ප්‍රධාන වශයෙන්ම කතා කරන්න සාකච්ඡා කරන්න පටන් ගත්තේ විභජ්‍යවාද වැඩසටහන් වලින්. මොකද මේ විනාශය තවදුරටත් සිදු වුණොත් ඒක බුද්ධ ශාසනයට එල්ල වෙන මහ විශාල ව්‍යසනයක් බවට පත් වෙනවා. ඉතින් තාම අංග සම්පූර්ණව නතර වෙලා නැහැ. තාම ඒදී ව්‍යාප්ත වෙමින් පවතින ක්‍රමයෙන් විවිධ මුහුණුවරකින් දැන් අලුතෙන් එංගලන්තයේ ඉඳලා ත්‍රිපිටකය අරගෙන ගියා කියලා ඔවුන් විසින් සංස්කරණය කරපු ඔවුන් විසින් පොත්වල ලියපු ත්‍රිපිටකයක් තනින් තන ලංකාවේ ප්‍රදර්ශනය කරගෙන යනවා. මෙන්න මේ වගේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට ඒ නිසා මේ දේවල් ඇතැම් වෙලාවට ප්‍රතිබාහනය කරන්න. ඒ කියන්නේ මතයක් ඇති වෙනකොට ඒ මතය දුරු කරන්නට සමහර වෙලාවට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම දක්ෂ මදි වෙන බවකුත් අපිට දකින්න තිබුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ඇති අනවබෝධය සහ පරිශීලනය නොකළකම. සූත්‍රයක් තිබුණා කියලා සූත්‍රයක තියෙනවා කියලා ඕන දෙයක් ඕන කෙනෙකුට කියලා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සූත්‍රයේ එහෙම දෙයක් තියෙනවද කියලා බලන්න තරම් අපේ ගිහි සමාජයේ ප්‍රබුද්ධත් නැහැ. ඇතැම් විට පැවිදි සමාජයේ ප්‍රබුද්ධත් නැහැ. ඒ නිසා ඒ මතයක් දුරු කරන්න අපේ සමාජයේ ගොඩාක් අසීරුතාවයක් අපි දැක්කා. ඒ නිසාම තමයි අපි ටිකක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කලින් නායක මහමුදුර මතක් කළා වගේම නූතන තාක්ෂණයත් එක්ක අපි ටිකක් ඒකට පහසුවක් කරගන්නට බැලුවේ. ඒ කියන්නේ අයථා භාවිතයක් නොවන විදිහට තාක්ෂණය. ටැබ් එකකට අපි ත්‍රිපිටකය දැම්මත් ඒක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අයථා භාවිතයක් සිද්ධ වෙයිද ටැබ් එකේ සඳහා යෙද වේද වෙන දෙයක් සඳහා යෙද වේද කියලා. ඒ නිසා මේක සකස් කරලා තියෙන්නේ ඒ ත්‍රිපිටකේ පරිහරණය සඳහා පමණක්ම භාවිත කරන්නට පුළුවන් වෙන විදිහට. වෙන කිසිම දෙයක් සඳහා භාවිත කරන්නට බැරි වෙන විදිහටම සියලුම ආකාරයෙන් සකස් කරලා තියෙන දෙයක්. ඒ වගේම අපි මුළු ත්‍රිපිටකයේම තියෙන සූත්‍ර ඔක්කොම කියවලා ඒ සියලුම සූත්‍ර මාත්‍රිකා 20කට විතර බෙදලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ
භාවනා සතිපට්ඨානය ඊට පස්සේ ආනාපාන සතිය සීලය සමාධිය ප්‍රඥාව වගේ මාතෘකාවලට බෙදලා වෙන් කරලා තියෙනවා. සීලය ගැන හොයන්න ඕන කෙනාට සීලය කියන මාතෘකාවට ගියාම ත්‍රිපිටකයේම සීලය පිළිබඳව විග්‍රහ කරලා තියෙන විස්තර කරලා තියෙන සූත්‍ර ටික ලිස්ට් එකකට පෙන්නනවා. ටක් ගාලා ඒ සූත්‍රයට ගිහිල්ලා අදාළ මූලාශ්‍රය ඉතාමත් ඉක්මනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සමාධිය ගැන බලන්න අවශ්‍ය කෙනෙකුට සමාධිය කියන මාතෘකාවට ගියපුවාම මුළු ත්‍රිපිටකයේම සමාධිය පිළිබඳව විග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනා ස්ථාන පෙන්නනවා. එතකොට ඉක්මනට මේ මූලාශ්‍රය වෙත යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්. මොකද ඕනම කාරණාවක් ගවේෂණය කරනකොට අදාළ සූත්‍රයට අදාළ මූලාශ්‍රයට ඉතාමත් වේගයෙන් යන්න පුළුවන්. එතකොට ප්‍රශ්න निराකරණය කර ගැනීමේදී ඒක ඊටාම කාටත් වැදගත් වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මහා සංඝරත්නය උදෙසා එබඳු දෙයකුත් සකස් කරලා දීලා ඒක පරිහරණය කළ යුතු ආකාරය සහ ඒ දේ උපදේශන ක්‍රමවේදයකුත් එක්ක සකස් කරලා වැඩපිළිවෙලා ඊළඟ වැඩසටහන මගින් අපි ක්‍රියාත්මක කරන්නට අදහස් කළේ. ඒ පිළිබඳව තමයි ලොකු ස්වාමීන් වහන්සේ මුලින්ම සිහිපත් කරන්නට යෙදුනේ. එතකොට කවුරුත් එහෙනම් කල්පනා කරගන්න ධර්ම දේශනාව ආශ්‍රය කරගෙන අද ප්‍රශ්න ගැටළු මොනවද තියෙනවද කතා කරන්න. පළවෙනි ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක් තියෙනවා. ඒ හදන දැන් ස්වාමීන් වහන්සේලා විතරක් නැත්නම් ස්වාමීන් දැනට අපිට පළවෙනිය දේර විදිහට අපි ස්වාමීන් වහන්සේලාට විතරක් පූජා කරනවා. නමුත් ඒකත් එක්කම අපි පටන් ගන්නවා ගිහියටත් ගන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක හදන්න. ධර්ම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න අපහසුයි කාල සීමාව තුළ. ඉතින් ගිහිලා මේ ගැන කල්පනා කරන්න ඕනේ. ඒක පස්සේ බලන්න ඕනේ. ඒක කරන්න තව පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ රැස් කරනවා කියන වචනේ පාවිච්චි කළා. නමුත් මට පැහැදිලි නෑ ඒ රැස් කරන්නේ කුමක්ද කියලා දැනගන්න. එතකොට මට අවබෝධයක් තියෙනවා මේ ප්‍රශ්න ඔක්කොම අපිට ඇති වෙන්නේ අපේ දුක නැත්තම් අපේ ඇති වෙන්නේ අපේ සංඥා රැස් කර ගැනීම නිසා කියලා. ඒක මට ප්‍රශ්නයක් ඇති වුණා. ස්වාමීන් වහන්සේ රැස් කරනවා කියලා කිව්වේ සංඥා රැස් කර ගැනීම නැත්තම් වෙන මොනවද රැස් කර ගැනීමක් කියලා. ඒ පොතක් විග්‍රහ කරලා දෙනවා. අපි රැස් කරගන්නවා කියනකොට සංඥාත් රැස් කරගන්නවා, රූපත් රැස් කරගන්නවා. රූපං රූපත්ථය අபிසංකරුන්ති इति සංඛාරෝ. රූපය සකස් කර ගැනීම පිණිස රූපය රැස් කරනවා අපි. ඒ විදිහටම අපි වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ සියල්ලගේම අත්දැකීම අපි රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි. එතකොට රැස් කරගන්නවා කියන එක ආයෝහණය. ආයෝහණය කියලා කියන්නේ අපි එකතු කරනවා කියන අර්ථයෙන්. එතකොට සංස්කාරයේ ලක්ෂණය තමයි එකතු කරලා දෙන එක. සංස්කාරය කියන වචනය විශේෂයි මෙතනදී. සංස්කාරයේ කෘත්‍ය සහ අර්ථය ගොඩක් තියෙනවා. එතකොට සංස්කාරය කියන එකෙන් මෙතනදී රූපයක් රැස් කරනවා. රූපය කියන එක ස්වභාව වශයෙන් අපි වටපතරන් තියාගන්නවා වගේ භෞතික රූපය රැස් කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. රූපය කියන එකත් නිමිති වශයෙන් අපි රැස් කරනවා. වේදනාවත් අපි රැස් කරනවා. සංඥා වශයෙන් රැස් කරනවා. එතකොට අපි සංස්කාරයමත් රැස් කරනවා, විඥානන ස්වභාවයෙන් ගෙනල්ලා දීපු ඵලයක් රැස් කරනවා. එතකොට සංඥාව කියන්නේ අපි හඳුනීම කියන මාත්‍රය විතරයි. එතකොට ඒකට වඩා වෙනස් වේදනා ගතිය කියන එක, වේදනා ස්වභාවය කියන එක අපි ඒකත් රැස් කරගන්නවා. එතකොට රූපය කියන එකත් අපි රැස් කරගන්නවා. හැබැයි රූපය කියන එක අපිට ගොඩක් වෙලාවට දාන්න පුළුවන්නේ වේදනා ස්වභාවයෙන් සහ සංඥා ස්වභාවයෙන්මයි අපි රූපය රැස් කරන්නේ කියන නාම ධර්මතා අතර සිද්ධියක්. එතකොට සංස්කාරයෙන් සකස් කරන ස්වභාවයත් අපි නැවත රැස් කරනවා. විඥානන කෘත්‍ය ඒක දැනගන්න බවට ගෙනල්ලා දීපු දේ නැවත රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි. එතකොට මේ හැමදේම එකතු කරලා තියාගන්න කම. අපිට රැස් කරගන්න කම නිසා තමයි නැවත ඒ දේ දැක්කා කියන බවට දැනගන්න පුළුවන්කම අපිට තියෙන්නේ.
එතකොට ඒ අර්ථයෙන් තමයි රැස් කර ගන්නවා කියලා කිව්වේ. ඇති බවට එකතු කරනකම, ඇති බවට හිතනකම. ඒකට දුක්ඛ සත්‍ය කියන්නේ මොන්සේ විදිහේ ගැඹුරුවත්ය නැත්නම් සම්මිකාර්ථය රැස් කර ගැනීම නිසා හේතු දෙයක් කියලා. දුක්ඛ සත්‍ය කියන තැනදී කතා කළේ හේතු නිසා සකස් වෙන බව සහ හේතු නැති වෙනකොට නැති වෙන බව. ඒක රැස් කර ගැනීම කියන අර්ථය විතරක්ම නෙමෙයි, රැස් කර ගැනීමත් ඒ විදිහමයි. එතකොට ඇහැ රූප දෙක හේතු නිසා සකස් වෙන ධර්මය, හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. ඒක සකස් කරගත්තද නැතද ඒක දුක්ඛ සත්‍යය. මොකද හේතුන්ගේ ඇති පීලනාර්ථය දුක්ඛ සත්‍යයක් කියලා කියනවා. හේතුන්ගේ ඇති සංකතාර්ථය දුක්ඛ සත්‍යයක් කියලා අපි කතා කරනවා. එතකොට ඇහැ රූප දෙක හටගෙන නිරුද්ධ වෙන තැනක ඒක රැස් කරගත්තද නොගත්තද පොදුවේ කතා කරන්නේ අපි ඒක දුක්ඛ සත්‍යයක්. ඒ දුක්ඛ සත්‍ය හේතුන්ගේ ඇති පීලන ලක්ෂණය නිසා. හේතුන්ගේ ඇති සංකත ලක්ෂණය නිසා කියලා. ඒකට අපි භාවනා කරනකොට මෙහි කරන්න ඕනේ හේතු නිසා සකස් වන බව සිහිපත් කරන කමම දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැකීම වෙනවා. උපාද වයට්ඨේන කියලා කියන්නේ උදේවැය අර්ථයෙන්මයි දුක්ඛ සත්‍ය අපි කතා කරන්නේ. අනිත්‍ය ලක්ෂණයෙන් දැන් අපි විදර්ශනාවට දැස ගන්නකොට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයනේ ප්‍රධාන වෙන්නේ. එතකොට දුක කියන දේ පිරිසිදු දකින්න අපිට හේතු වෙන ප්‍රධානම දේ තමයි මේ අනිත්‍ය ධර්මය කියන එක, අනිත්‍ය ස්වභාවය කියන එක. එතකොට හේතු නිසා සකස් වන උදේවැය අර්ථයෙන්මයි අපිට දුක්ඛ ලක්ෂණය තේරුම් ගන්න පුළුවන්කම හදලා දීලා තියෙන්නේ. අවසරයි සම්මාසේ ඒ ප්‍රශ්නෙටමයි මම හිතන්නේ රස කරනවා කියන එක ඉබේම සිද්ධ වෙන දෙයක් නේ. ඒක අපි කොහොමද නැති කරන්නේ බැහැ. අපිට අද රැස් කරනකම නැති කරන්න බෑ අද අපිට. ඒ නිසායි අර ඉස්සෙල්ලාම අපි කල යුත්තේ භූමිය නැති කරන එක කියලා කිව්වේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ අද අපිට රැස් කරන එක නැති කරන්න බෑ ප්‍රායෝගිකව. ඒ නිසා අපි කල යුතු වෙන්නේ යථාර්ථය පෙන්වනකම විතරයි. එතකොට යථාර්ථය අර සුදු රෙද්ද ගැන කතා අපිට කිව්වට වැඩක් නැහැ. අපිට කරන්න ඕනේ S2 පෙන්වන එකකම කිව්වා වගේ අපිට කල යුතු දේ බවටපත් වෙන්නේ යථාර්ථය පෙන්වනකම. යථාර්ථය පෙන්වනකම ඇති වෙනකොට රැස් කරගන්න දෙයක් හම්බ වෙන්නේ නැති වෙයි අපිට. මොකද අපිට පේනවනේ දුක්ඛ සත්‍යයක්. එතකොට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් කියලා. එතකොට හේතු නැති වෙනකොට නැති වෙන දේ නැවත රැස් කර ගැනීමට හම්බෙන්නේ නැහැ නේද? අපි නැති වෙන බව දැක්කම. ඒ දේ නැවත කවදාවත් හට නොගන්න බවට අපි දැක්කම. ඉතුරු නැතුවම නැති වෙන බව අපි දැක්කොත් ආය දවසක අපි මේ දේ දකින්න පුළුවන් කියන බව අපිට ඉතුරු වෙන්නේ නැහැ. කෙලෙස් අනුසහගත මට්ටමින්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ දේ නැති කරන්නේ නැතුව අපි කල යුතු වෙන්නේ උදේවැය දකින්න එක ස්කන්ධයන්ගේ. ප්‍රශ්න ගැටලු තියෙනවද තමයි? ඒක භාවනාවෙන්ම කරන්න ඕන දෙයක්. භාවනාවෙන්ම කළ යුතු දෙයක්. ඒ කියන්නේ භාවනාව කියනකොට මෙහෙමයි. අද අපි සාමාන්‍යයෙන් අර භාවනා සංස්කෘතියක් විදිහට අපේ එකක් තියෙනවානේ. يعني ඉඳගෙන මේ විදිහට අපි කරනවා ඒක නෙමෙයි. අපේ හිත යම් තැනක වැඩෙනවා නම් හිත දියුණු වෙනවා නම් ඒකම තමයි භාවනාව. ජීවිතේ භාවනාව වෙන්න ඕනේ, භාවනාව ජීවිතේ වෙන්න ඕනේ. එතකොට ඒ දර්ශනය අපි ජීවිතයට භාවිත කරන කමම තමයි භාවනාව බවට පත් වෙන්නේ. ඒකයි ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා කියේ. ලෝකෝත්තර කර්මයේ කළ බැවින් වැඩූ බැවින් තමයි ලෝකෝත්තර ඵලයක් අපිට ලැබෙන්නේ. ඒ නිසා අපිට අනිත්‍යානු දර්ශනය, දුක්ඛානු දර්ශනය, අනාත්මානු දර්ශනය කියන එක තමයි අපිට අද මේක වඩන්න තියෙන දේ බවට පත් වෙන්නේ. ඒ නිසා අනිත්‍යානු දර්ශනය අනුව බලන කම නිසා තමයි අපිට අනිත්‍ය සාක්ෂාත් වෙන්නේ. ඒකෙදි අපිට ගොඩක් වෙලාවට දැන් අපි සම්මා දිට්ඨිය ගැන කතා කළේ. සම්මා දිට්ඨි සහ සංකප්ප ඔය දෙක අපිට
උපකාර කරනවා ප්‍රධාන වශයෙන්ම මේ යථාර්ථයේ තේරුම් ගන්න එකට අපිට වායාම සති සමාධි කියන ටිකෙන් තමයි අපිට මේක ප්‍රායෝගික කරලා දෙන්නට අවශ්‍ය සියලුම දේ කරලා දෙන්නේ කෘත්‍ය විදිහට. වායාම සති සමාධි කියන්නේ. එතකොට සතිය සහ සමාධිය කියන එක සමාධියෙන් චිත්ත ඒකාග්‍රතාවයත් සතියෙන් සිහියත් උත්සාහය වීර්යය කියන එකෙන් මේක ප්‍රත්‍යක්ෂ කිරීමට අවශ්‍ය ඉන්ධනත් අපිට ලබා දෙනවා. එතකොට අපිට අර කතා කරන සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස මේ ධර්මයන් උපකාර කරගත යුතුමයි. වායාම සති සමාධි කියන සති සමාධි කියන මේ කාරණාව ප්‍රධාන වශයෙන් අපිට උපකාර වෙනවා. එතකොට මේ දේවල් දුර්වල වෙන්නට නොදී අපි සති නිමිත්ත තුළ සිහිය පිහිටව ගැනීම සමාධි නිමිත්ත ආශේවනය කිරීම කියන මේ ධර්මතා ටික අපිට ප්‍රතිපදාවට ඍජුවම බලපාන දෙයක්. එතකොට ඒ විදිහට භාවිත කරන හිතට තමයි අර විදර්ශනා ඥානය උපකාර වෙන්නේ කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්න. සම්පූර්ණම ක්ලේශ ප්‍රහාණයකට ලක් කරන්න. අවසරයි ස්වාමීනි. ඒ විදිහට මේ නිරුද්ධිතකින් කරගන්න අමාරුයි. කරගන්න අමාරුවක් නැහැ. කරගන්න පුළුවන්. නමුත් මම කියන්නේ නැහැ පැවිද්දෙකුට තරම්ම පහසුයි කියලා. නමුත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කල යුතු දේ බවට පත් වෙන්නේ අතහරින එක නෙමෙයි. අතහැරෙන දර්ශනයක් දියුණු කිරීම. ඒ කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා දාලා පැත්තකට දානවා කියන එකෙන් නෙමෙයි මේ දේ ඉවත් කරනවා කියන දෙයට තියෙන දේ බවට පත් වෙනවා. අපි කල යුත්තේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව අවබෝධ කරන එකනේ. එහෙනම් ස්පර්ශ ආයතන 6 අවබෝධ කරන එකට අපිට බලපවත්වන්නට වෙන්නේ පරිසර පද්ධතිය නෙමෙයි අපි ඒ පිළිබඳව දක්වන නුවණ. ඒ කියන්නේ මම ඔකට කියන්නේ දැන් ඉස්සර කාලේ ගිහි අයට ධර්මය අවබෝධ කරගන්නත් අද කාලේ ගිහි අයට ධර්මය අවබෝධ කිරීමේ අපහසු වෙනත් වෙන හේතුවක් නැහැනේ. දැන් කෙනෙක් කියයි එදා තිබුණු සමාජෙ නෙමෙයි අද තියෙන්නේ, එදා තිබුණු පරිසරය නෙමෙයි අද තියෙන්නේ කියලා. හැබැයි කාටවත් කියන්න බෑනේ එදා තිබුණ පුද්ගලයන්ට තිබුණේ ආයතන 6යි අද අපිට 7ක් ආයතන නැහැ. ආයතනයක් අපිට වැඩි වෙලා නැහැ නේද කියලා. අද තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස එදා තිබුණේ ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනස. එහෙනම් එදා ඒ ටික ගැන අවබෝධ කරගෙන නිවන් දැක්කනම් අද මේ ටික ගැන අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියන එක කරන්න බැරි දෙයක් නෙවෙයි කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට අර භෞතිකයට නැඹුරු වෙන කම නිසා තමයි අපිට ටිකක් අපහසු වෙන්නේ. නමුත් අපිට පුළුවන් දර්ශනයේ මගින් ඒක සෑහෙන දුරකට සමතේකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක් බවට පත් කරගන්න. ඉස්සෙල්ලාම තමන් දර්ශනය තුල වඩනකොට තමන්ට තේරෙයි තමන්ගේ ස්වභාවය වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ගේ චරිතය තමන් ප්‍රතිචාර දක්වන ක්‍රම මේ දේවල් වෙනස් වෙනවා කියන එක ප්‍රායෝගිකව තමන්ට මතෙන්න පුළුවන්. වෙනද තමන්ට තරහ යනකොට දැන් තේරෙයි තමන්ට තරහ ගන්න බැරි වෙනවා කියන එක. ඒ කියන්නේ තරහ පාලනය කරනව නෙමෙයි ඒක ගොඩක් වෙලාවට තරහ ගන්න බැරි වෙනවා. තමන්ට පේනකොට තමන්ගේ හිතත් එක්කම තරහ ගන්නවා කියන එක තමන්ට පෙන්නලා දෙනකොට ඒක කිසිම තේරුමක් නැති දෙයක් හැටියට තමන්ට පේනවා. ඒක නිර්ර්ථක දෙයක් හැටියට. තමන් වෙනද අඬන වැළපෙන දුක් වෙන දෙයක තමන්ට තේරෙනවා නම් තමන්ගේ හිත ගැන හිත දුක් වෙන්නේ ඇයි කියලා. එතකොට ඒක නිර්ර්ථක දෙයක් හැටියට තමන්ටම වැටහෙන්න ගන්නවා. එතකොට දුක් වෙන්න තියෙන ඊට තමන්ට නිකම්ම අඩු කරලා තියෙනවා. ඒ විදිහට අපිට ජීවිතයේ ඉස්සෙල්ලාම රළු තැන් වලින් අපිව වෙනස් කරනවා. අපිව තේරෙනවා ධර්මයේ තුල වැඩෙනවා නම් අපේ මනස. ඒ විදිහට වෙන්නේ නැත්නම් අපි හිතන ක්‍රමය සහ වැඩෙන ක්‍රමය යම් වෙනසක් තියෙනවා. එහෙනම් අපි ඒකන අපව කතා කළ යුත්තේ අපි කරන්නේ මොකද්ද? අපි වඩන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ වගේ වෙලාවකදී අපි කරන්නේ පොදුවේ දර්ශනය ගැන කතා කිරීම සහ කරුණු ඉදිරිපත් කිරීමනේ. එතකොට ඒ දේ සමහර විට ප්‍රායෝගිකව භාවිත කිරීමේදී කෙනකෙනාට අනන්‍ය වූ ක්‍රම සහ වෙන වෙනම වඩන්න අවශ්‍ය වෙන ක්‍රමවේද තියෙනවා. එතකොට අපි ඒක වෙනම කතා කළ යුතු දෙයක් වෙනවා. අපි කතා කරන්නේ හේතු වලින් හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවයක් ගැන බුද්ධ දර්ශනය ඇතුලේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි කර්ම විපාක ගැන කතා කරනකොට දැන් අපි කියන පෙර ආත්මක කරපු කර්මයක විපාකයක් මේ ආත්මෙට ගන්න වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහේ නිරුද්ධ වෙන ධර්මතාවක් තුළ
මේ ඒ විදිහේ කර්ම විපාකයක් ගැන කතා කරන එක ගැන අවබෝධයක් ඕනනම් විස්තර කරලා දෙන්න පුළුවන්. විරුද්ධ වෙන ධර්මයක් ගැන කතා කරනකොට කර්ම විපාකය කියන එක කර්මය කතා කරනකොට කර්මය බෙදනවනේ ආකාර කීපයකට. එකක් තමයි ප්‍රතිසන්දි කර්ම කියනවනේ. ඒකට ප්‍රතිසන්දි කර්ම වලට අපිට දැන් ඔබතුමීට ඊයේ දේවල් සිහිපත් වෙනවනේ. මානසිකාර ප්‍රත්‍යයෙන් හිතට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. වැස් කරගත්ත ඕනම දෙයක් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම දැන් කයේ හැකියාවෙනොත් හිත නිදහස් වුණාට පස්සේ ඕනතරම් සසර කරපු දෙයක් අරමුණු වීමේ හැකියාව තියෙන ප්‍රතිසන්දි කර්මයකට තමන්ව අරගෙන යනවා. ඒක ප්‍රතිසන්දි කර්මයකට. එතකොට අපිට තියෙනවා ප්‍රතිසන්දි ගත්ත තැනකදී ලැබෙන කර්ම විපාකයක් තියෙනවානේ. ඒ කියන්නේ අපි උදාහරණයක් කිව්වොත් එහෙම අර බුදුරජාණන් වහන්සේගේ ශිල්පතුල තුවාල වුණා කියමුකෝ අපි කර්ම විපාකයක් කියලා කියනවා. එතකොට ඒ කර්ම විපාක අපිට බලපාන්නේ ප්‍රතිසන්දි කර්ම විපාකයට නෙමෙයි. ඒ කර්ම විපාක කියන දේ කර්ම නියාමය අනුව සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි එකක් පළවෙනිම දේ අපිට සියලුම කර්මය අපිට නිර්වචනය කරන්න පුළුවන් මට්ටමක නුවණක් අපිට ඇත්තේ නැහැ බුද්ධ ගෝචර ධර්මයක්. ඊට පස්සේ අනිත් දේ තමයි කර්මය හිතට ප්‍රත්‍ය වෙන්නේ නැතුව කර්ම ප්‍රත්‍ය චිත්ත ප්‍රත්‍යයට ප්‍රත්‍ය නොවේ කර්ම ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍යයට ප්‍රත්‍ය වෙලා කියන්නේ කර්මය ඍතුවට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ අදාළ ඍතු වෙනස් වීම තුළ එහි විපාක ලැබෙනවා. දැන් ප්‍රතිසන්දිය තුලදී ප්‍රතිසන්දිය ගෙනල්ලා දෙනවා අපිට වාහනයකට හැපිලා මැරෙන්න තියනවා නම් අපි වාහන නැති රටක ප්‍රතිසන්දිය පිළිටන්නේ නැහැ අපිට. ඒ නැති රටකම තමයි ප්‍රතිසන්දිය පිණිස දැසගන්නේ. ඒකට ප්‍රතිසන්දිය පිණිස හටගත්තට පස්සේ එක තැනකින් කර්මය කියන එක තීරණය කරනවා අපේ ආයුෂය කර්මය කොච්චර දුරට ගෙනියනවද කියන එක. කයේ හැකියාව අවුරුදු 100ක් තියෙන්න පුළුවන්. කයේ කරක්මට ඇති ආයුෂය කියන එක. හැබැයි ප්‍රතිසන්දි කර්මය තීරණය කරලා තියෙනවා මේක 50න් නතර කරනවා කියලා. එතකොට 50න් නතර කරනවා කියන එක ප්‍රතිසන්දි කර්මය මගින් තීරණය කරලා තියෙනවා නම් ඒක ආයේ නතර කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ඒ ප්‍රතිසන්දි කර්මය ගත්ත දේ තියෙන එක කොයි ඍතුවකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා ඊට පස්සේ කෙලින්ම අපිට හැපෙන්න පුළුවන්කම තියෙන වාහනයකට හරි ඕනම දෙයකට ඊට පස්සේ. ඒ නිසානේ අර එළුවෙක් මරණයෙන් නිදහස් වුණාට පස්සේ බමුණා මරන්නේ නැහැ කර්ම විපාක ගැන පැහැදිලි කරලා දුන්නා. එළුවගේ අන්තිම ජීවිතේ මැරෙන්න තියෙනවා. ඒ වෙලාවේ අකුණක් ගහලා අසල තිබුණු ගලකට ඒ ගලෙන් ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා අර එළුවගේ බෙල්ල කැපිලා එළුව මරණයටපත් වෙනවා. ඒකට දැන් කර්ම විපාකයේ කියන එක එයාට කොහෙන් හරි ඒ දේ විපාක ලැබුණා දැන්. මේ පැත්තෙන් වෙන්නේ නැත්නම් තව පැත්තකින් එනවා. ඒකට දැන් අකුණ ගහන්න හේතුනේ කොහොමද කර්මය කියලා අපිට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඒක මේ හිතත් එක්ක අපි ගන්න හේතුඵල න්‍යාය පැත්තෙන් නෙමෙයි ඒක ප්‍රත්‍ය උනේ. දැන් ප්‍රත්‍ය ධර්මතා අනුව කර්ම ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍යයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය උනා. එහෙම තමයි ඒකේ ප්‍රතිවිපාකයක් අපිට ලැබෙන්නේ. හැබැයි ඊට සුදුසු බෙල්ල කැපිලා මැරෙන්න පුළුවන් ආත්ම භාව ප්‍රතිලාභයක් අපිට ලැබෙනවා. එතකොට අපේ පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් මේ ප්‍රතිසන්දි විපාකය ගෙනල්ලා දුන්න මේ කර්මයෙන් කියන්නේ. ඒකට ප්‍රතිසන්දි විපාකය ගෙනල්ලා දුන්නේ කිම්ම කරලා තිනවා අපිට ඒ පැත්තෙන් ඍතුවට උපකාර කරලා ඍතුව වෙනස් කරලා අපිට බලපාලා තියෙන කර්මය අපි වෙනස් වෙලා යන්න පුළුවන් විදිහකට. ඒ විදිහට කර්ම විපාක කියන දේවල් අපිට එන්න පුළුවන්කම තියෙනවා විදිහට ආකාරවල. එතකොට කර්ම විශේෂ එක පැත්තකින් අචීත විශේෂයක් නිසා අපිට ඒකාන්ත ලෙස මෙහෙමයි කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අචීත විශේෂයක් හැටියට. එතකොට සාමාන්‍ය මට්ටමින් අපි කතා කළොත් අපිට කතා කරන්න පුළුවන් අපිට ගෝචර වෙන දේ තමයි එක පැත්තකින් ප්‍රතිසන්දි කර්ම විදිහට අපිට එන්න පුළුවන්කම තියෙනවා. අනිත් විදිහට ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලැබලා දෙන්න පුළුවන් කර්මයක් විදිහට බවට පත් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඍතු ප්‍රත්‍යයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා අපිට විපාක දෙන්නලා දෙන්න පුළුවන්කම තියෙනවා. කවුරුත් සත්‍යම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී සිද්ධ කරගෙන වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත් සියලුම කුසල ධර්මයන් මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට
මාකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේලා දිනමතුම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයන් හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය ඉෂ්ඨකාරක සියලු මේ ස්ථාන අධිපති දේවගණ සමූහය අනුමෝදන් වේවා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වත් සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න ඒ සියලුම ඥාතීන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ සියලු කුසල ධර්මය අපි අනුමෝදන් කරනවා අපේ ගෞරවනීය විහාරාධිපති බර්මින්ගම් ජේතවන විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය කැපිටල් ගුණවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසන වාසී ඒ වැඩවසන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ශාසනික කටයුතු හිම සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වේවා කියලා සාදුකාරය. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය අපි අනුමෝදන් කරනවා. අද දවසේ ප්‍රධාන දායකත්වයේ දරන ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයාට අපිට මේ හැම දිනකටම මේ ධර්මලාභය ලබා ගැනීමට ඒ ප්‍රධාන අනුග්‍රහකත්වයක් දැක්වුවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව ඒ ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයා එම මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම ඒ පින්වත් පිරිසටත් ඒ වගේම මధుරිකා ජයවර්ධන මහත්මිය ඒ වගේම සමන් ජයවර්ධන මහත්මයාටත් ඒ පින්වත් දෙපේ ආශිර්වාද කරමින් පුරාවට පුරාගත් සාවේ චිරජීවනයේ සැලසී සෝපත් භාවයේ පිණිස කායික මානසික සැනසෙල්ල පිණිසම ධාර්මික කටයුතු යෙහින් සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල ධර්මය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡති.